සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ළමයි ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලගේ 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග 2022 උසස් පෙළ විභාගයට නැවත වරක් සූදානම් වෙන දරුවෝ වෙනුවෙන්ම විශේෂයෙන්ම අපි ආරම්භ කරන්න යන ස්පීඩ් රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධයෙන් තමයි පුතේ මේ මූලික පැහැදිලි කිරීම කරන්න හදන්නේ. ඉතින් මම මූලිකවම පන්තිය ගැන විස්තර කතා කරන්න කලින් අපි පහුගිය අවුරුදු වල බිහි කරපු ප්‍රතිඵල මේ විස්තර කියන්න කලින් අපේ සැලැස්ම පාඩ පැහැදිලි කරලා ඉන්නම්. පුතේ අපි මේ ඉගෙන ගන්න හදන්නේ කාලච්ඡේද 600ක විෂය නිර්දේශයක්. කාලච්ඡේද 600ක විෂය නිර්දේශයක් තමයි අපි මේ ඉගෙන ගන්න හදන්නේ. ඒ කාලච්ඡේද 600 තුල පුතේ 12 ශ්‍රේණියට අදාළව කාලච්ඡේද 300ක් සහ 13 ශ්‍රේණියට අදාළව කාලච්ඡේද තවත් 300ක් තියෙනවා. එතකොට එහෙනම් ඔයාට ගැටලුවක් එනවා මේ කාලච්ඡේද 600ක වැඩ අපි කොහොමද සති 12ක් වගේ පුංචි කාලයක් ඇතුළත ඊටාම හොඳින් ආවරණය කරගෙන ඊටාම නිරවුල්ව ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා අපි කොහොමද 2022 විභාගෙදී ගිණුම් කරන විෂයට ඒ සාමාර්ථයක් ලබා ගන්න කියන එක සම්බන්ධයෙන් ඔයාට ප්‍රශ්නාර්ථයක් ගොඩනගෙනවා. අන්නේ ප්‍රශ්නාර්ථයට පිළිතුරක් දෙන්න තමයි අද මම ඔයාලා ඉස්සරහට ආවේ ළමයි. ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ ලැබිලා තියෙන සති 12 මේ සති 12 අපි අවුරුදු දෙකක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි ඔළුවට ගන්න ඕනේ. මොකද පුතේ මගේ පන්තියේ හැම අවුරුද්දකම පළමු වර විභාගයේ අසමත් වෙච්ච දරුවෝ වෙනුවෙන් මම සෑහෙන ලොකු අවධානයක් යොමු කරනවා. ඒ වගේම පළමු වර විභාගයේ සාමාර්ථ ගත්ත අඩු ප්‍රතිඵල ගත්ත සිසුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරනවා. මොකද ඒ අවධානය නිසාම ලංකාවේ කිසිම ගිණුම්කරණය ටියුෂන් පන්තියක් ඇතුලේ බිහි නොවිච්ච වෙනස්ම ප්‍රතිඵල අපේ පන්තිය ඇතුලේ බිහි වෙලා තියෙනවා. ඒ තමයි පළමු වර විභාගයේ අසමත් වෙච්ච දරුවෝ පවා අපි අපේ මේ වැඩසටහන ඇතුලේ විශ්වවිද්‍යාලවලට අරගෙන යන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම ළමයි පළමු වර විභාගයේ අසමත් වෙච්ච දරුවෝ වගේම වෙනත් විෂය ධාරාවන් වලින් වාණිජ විෂය ධාරාවට මාරු වෙච්ච දරුවොත් මෙතන ඉන්නවා. පළමු වර විභාගයේ අසමත් වෙච්ච යාළුවෝ ඉන්නවා. ඒ වගේම අඩු ප්‍රතිඵල තියෙන දරුවෝ මෙතන ඉන්නවා. වෙනත් විෂය ධාරාවන් වලින් වාණිජ විෂය ධාරාවට මාරු වෙච්ච අය ඉන්නවා. මේ සියලුම දෙනා ફોකස් කරලා තමයි පුතේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි කරගෙන යන්නේ. මම ඔයාලට ඉස්සල්ලාම පැහැදිලි කරන්නම් ඔයාගේ ප්‍රශ්න පත්‍රයේ කොහොමද ස්ට්‍රක්චර් එක පිළිබඳව. හරි. අපි ඉස්සල්ලාම පුතේ අපි බලමු ඔයාගේ ගිණුම්කරණයේ ප්‍රශ්න පත්‍රය කියන්නේ 33S1 33S1 ප්‍රශ්න පත්‍රයේ ගැන ඉස්සල්ලාම අපි කතා කරලා ඉමු ළමයි. මම මෙතනට එනවා මෙන්න 33S1. 33S1 කියන්නේ පුතේ ඔයාගේ කෙටි ප්‍රශ්න පත්‍රයේ අපි නැත්නම් ඒකට කියනවා MCQ පේපර් එක කියලා. ෆස්ට් පේපර් එක. මේකේ පුතේ 1 සිට 30 දක්වා MCQ ප්‍රශ්න 30ක් අපිට ලැබෙනවා. මේ එක MCQ ප්‍රශ්නයකට විභාගයේදී අපිට ලකුණු 4ක් ලැබෙනවා. ඒක ලකුණු 4යි ප්‍රශ්න 30යි. එතනදී පුතේ එහෙනම් 1 ඉඳලා 30 වෙනකොට ඔයාට ලකුණු 120ක් එකතු කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ 1 ඉඳලා 30ට MCQ ප්‍රශ්න තිබ්බට 31 සිට 50 දක්වා තියෙන්නේ ළමයි කෙටි පිළිතුරු සැපීමේ සම්බන්ධ ප්‍රශ්න. 31 සිට 50 දක්වා තියෙන්නේ කෙටි පිළිතුරු සැපීම සම්බන්ධ ගැටලු ටිකක් තමයි 31 සිට 50 දක්වා තියෙන්නේ. ඒ හැම ප්‍රශ්නයකටමත් පොදේ ලකුණු 4 ගානේ ප්‍රශ්න 20ට
ලකුණු 80ක් අපිට හම්බ වෙනවා. එහෙනම් පුතේ එතකොට ෆස්ට් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 30ට ලකුණු 120කුත් 31 සිට 50 දක්වා ප්‍රශ්න ටිකට තවත් ලකුණු 80කුත් ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට අපිට ලකුණු 100ක් ලබා දෙනවා. හරිද? ලකුණු 100ක් අපිට ලැබෙනවා. ලකුණු 200ක් අපිට ලැබෙනවා. ෆස්ට් පේපර් එකේ මෙන්න මෙහෙම අපිට ලකුණු 200ක් ලැබෙනවා. හරිද? ඒ 200 දෙකට බෙදලා තමයි 100න් ඔයාලට ලකුණු හම්බෙන්නේ. දැන් ෆස්ට් පේපර් එකට කොහොම හරි ලකුණු 200යි. හරිද? එකේ ඉඳලා 30 දක්වා ප්‍රශ්න ඒ 30ට ලකුණු 4 ගානේ ලකුණු 120යි 31 සිට 50 දක්වා ඒ ප්‍රශ්න 20ට ලකුණු 80යි. ඔන්න ෆස්ට් පේපර් එකේ ලකුණු 200 හැදිච්ච විදිය. හරි. ඊට පස්සේ අපි යමුකෝ සෙකන්ඩ් පේපර් එක ගැන කතා කරන්න. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන කතා කරන්න මම එනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපිට ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතේ ප්‍රශ්න 6ක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න 6න් හරි සෙකන්ඩ් පේපර් එක ගත්තාම සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 6ක් ලැබෙනවා. හරිද? ඒ ප්‍රශ්න 6න් ඔයා අනිවාර්යෙන්ම ප්‍රශ්න දෙකකට උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්න 6න් ඔයා අනිවාර්යෙන්ම ළමයි ප්‍රශ්න දෙකකට උත්තර ලියන්න ඕනේ. එක ප්‍රශ්නයකට ලකුණු 40 ගානේ ඒ ප්‍රශ්න දෙකට ඔයාට ලකුණු 80ක් හම්බ වෙනවා. හරිද? අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නේයි දෙවෙනි ප්‍රශ්නේයි උත්තර ලියන්න ඕනේ. පුතේ එතකොට පළවෙනි ප්‍රශ්න ගැන මම ඔයාට මතක් කරොත් එහෙනම් මම මේ විදිහට ඔයාලට බෝඩ් එකට සමීපව මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නන්නම්. පළවෙනි ප්‍රශ්නේ පුතේ කම්පැනි accounts නේ. ඒතර මේ සමාගම් අවසාන ගිණුම් ප්‍රශ්නෙට ලකුණු 40ක් ඔයාලට ලැබෙනවා. ඒ වගේම ඒක අනිවාර්යයි ළමයි විභාගෙදී අපිට ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම තෝරගත යුතුමයි. ඒතර විශේෂයෙන් මතක් කරන්න ඕනේ පන්තිය ඇතුළේ පුතේ මම ලයිව් ඔයත් එක්ක කම්පැනි accounts ගණන් 25කට ආසන්න ප්‍රමාණයක් විසඳන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය අවුරුද්දේ සමාගම් අවසාන ගිණුම් ගණන් 40ක් විතර වගේ පන්තිය ඇතුළේ ළමයි පන්තිය ඇතුළේ මම ලයිව් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ මම 40ක් කියලා පොරොන්දු වෙන්නේ නැහැ. කම්පැනි accounts ගණන් 25ක් පන්තිය ඇතුළේ මම සජීවීව ලයිව් මේ විදිහට ඔයත් එක්ක ඇවිල්ලා කම්පැනි accounts ගණන් 25ක් විතර වගේ හදනවා. තවත් ගණන් 20ක රෙකෝඩින් මම ඔයාට දෙනවා. ඒතර කම්පැනි accounts ගණන් පුතේ විභාගෙට යන්න කලින් මේකෙන් ගණන් 40කට ආසන්න ප්‍රමාණයක් මම අවම කියන්නේ පුතේ. මේකට ගණන් 50ක් වෙයි ඔයාගේ විභාගෙ ලං වෙනකොට කම්පැනි accounts ගණන් ඒ කියන්නේ මේ පුංචි පුංචි ගණන් නෙවෙයි මුළු විෂය නිර්දේශයේම තුලම තියෙන හැම ගිණුම් කරන ප්‍රමිතියක්ම අන්තර්ගත වෙන විදිහට හදපු නිර්මාණාත්මක ප්‍රශ්න සමාගම් අවසාන ගිණුම් ගැටලු 50කට ආසන්න වෙනවා අනිවාර්යයෙන්ම ඔයාගේ විභාගෙදී. ඒතර පුතේ අනිවාර්යයෙන්ම මේ සමාගම් අවසාන ගිණුම් ගැටලුවට ඊටාම නිර්වුල්ව පිළිතුරු සැපීමේ හැකියාවක් ඔයාට මේ පන්තිය ඇතුළේ ලැබෙනවා. ඉතින් අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන ගොඩක් දරුවෝ මේ සමාගම් අවසාන ගිණුම් ගාන විභාගයේදී බැලන්ස් කරලා තමයි ගෙදර ඉන්නේ ගොඩක් සන්තෝෂෙන්. ඉතින් ඒ පහුගිය අවුරුදු වල දරුවෝ ඔය කියපු විස්තර ඔයාලා දකින්න ඇති කියලා මම හිතනවා. හරිද? ඒ කියන්නේ කම්පැනි accounts ගාන බැලන්ස් කරලා නැත්නම් ගිය අවුරුද්දේ ළමෙක් මට අපිට කතා කරලා කිව්වා සර් කම්පැනි accounts ගාන ගොඩක් ළමයි බැලන්ස් කරලා තමයි ඒගොල්ලෝ විභාගෙදී කම්පැනි accounts ගාන බැලන්ස් කරලා ගෙදර ඇවිල්ලා ඒ කියන්නේ ටික දවසකට පස්සේ මාගිනි ස්කීම් එක නිකුත් වුණාට පස්සේ ඒගොල්ලෝ මාගිනි ස්කීම් එක චෙක් කරද්දී ඒ උත්තරේ මේ විදිහටම ඒ මාගිනි ස්කීම් එකේ දරුවන්ට ලැබිලා තියෙනවා. ඒ තියෙනවා ඒගොල්ලෝ දැකලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඔයාලා දකින්න ඇති පහුගිය දවස්වල අපි අපේ දරුවන්ගේ ප්‍රතිඵල සම්බන්ධව ජගහරහා යම් කිසි ප්‍රතිඵල විශේෂ ප්‍රතිඵල කිහිපයක් සම්බන්ධයෙන් අපි පේජ් එක හරහා දැනුවත් කරා. ඉතින් ඒව දැනුවත් කරද්දී ඔයා දකින්න ඇති ක්ලාස් එකේ කොහොමද සමාගම් අවසාන ගිණුම් ගැටලුවට අපි දරුවන්ට කොහොමද ගිය අවුරුද්දේ කරපු සාධාරණත්වය මොකක්ද කියලා. අනිත් එක පුතේ මම මේ කතා කරන්නේ මගේ පන්තියට සම්බන්ධ වෙච්ච ගිය අවුරුද්දේ දරුවෝ යොමු කරපු ඒගොල්ලන්ගේ යාළුවෝ සහෝදරයෝ ඒ නංගිලා මල්ලිලා මං හිතන්නේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ කැම්පස් ගිය ළමයින්ගේ දැන් 2021 අවුරුද්දේ කැම්පස් ගිය ළමයින්ගේ සහෝදරයෝ මෙතන ඉන්නවනේ. ඒතකොට ඒගොල්ලන්ගේ අයියලා අක්කලා දන්නවා
ක්ලාස් එක ඇතුලේ අපි ගිය අවුරුද්දේ මොනවද කරේ කියලා. හැබැයි පුතේ මම විශේෂයෙන් මේ දේ කියන්න ඕනේ පන්තිය ඇතුලේ. මම පහුගිය සතියේ මගේ අපේ accounting with ගයන් අධිකාරී Facebook ගිණුම හරහා අපි ලංකාවටම පෙන්නුවේ ලංකාවේ වැඩියෙන්ම 2021 අවුරුද්දේ ඔන්ලයින් ළමයි සහභාගී වෙච්ච පන්තියේ ප්‍රතිඵල ගැන නෙවෙයි. හරිද? මගේ පන්තිය ඇතුළේ පුතේ ගිය අවුරුද්දේ ඔන්ලයින් පිළිවෙලට පන්තියට ආපු ළමයි 20ක්වත් හිටියේ නැහැ. හරිද? ළමයි 20ක්වත් ගිය අවුරුද්දේ පන්තියේ හිටියේ නැහැ. මොකද අපි ප්‍රචාරණය අධික. මොකද ළමයි ගොඩාක් වෙලාවට ක්ලාස් තෝරගන්නේ දැඩි දැවැන්තම ප්‍රචාරණයක් තියෙන පන්තිය තමයි තමන්ගේ පන්තිය කියලා තෝරගන්නේ. හරිද? වැඩිම අංක එකේ ලංකාවේ අංක එකේ වැඩිම ප්‍රචාරණයක් යන ප්‍රචාරණය වෙන්නේ මොකක්ද? දැන් අපි කඩේට ගිහිල්ලා බඩුවක් ගත්තෙත් එහෙමනේ. වැඩිම ප්‍රචාරණය යන භාණ්ඩය තමයි අපි මිලදී ගන්නෙ. හැබැයි පුතේ සමහර වෙලාවට අපිට ටික දවසක් ගියාම තේරුම් ගන්න පටන් ගන්නවා ප්‍රචාරණය තුලින් ඔබ ගත්තේ ගන්න ඕනේ හරිම තීරණේ නෙමෙයි කියලා. ප්‍රචාරණය තුලින් ඔබට ඒ භාණ්ඩය හෝ සේවාව මිලදී ගන්න අවශ්‍ය තත්ත්වයට ප්‍රචාරණය තුලින් ඔබ අරගෙන ගියා. ඔබට ඒක පස්සේ තේරුම් ගන්න පටන් ගන්නෙ. හැබැයි පුතේ මගේ පන්තියේ මම COVID-19 වාතාවරණයත් එක්ක මම මොකද මේ COVID-19 එක්ක ටියුෂන් පටන් ගත්ත මේ ළඟදී බිහි වෙච්ච ටියුෂන් ගුරුවරයෙක් නෙවෙයි. හරිද? මේ මම අවුරුදු 8කට එහා පැත්ත මගේ ගයන් අධිකාරී කියන FB Facebook account එකට ගිහිල්ලා බලන්න. අපි අවුරුදු ගණනාවක් පුරාවට මේට අවුරුදු වසර 8කට කලින් ඉඳලා ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵල වාර්තා කරපු වැඩිම ළමයි සහභාගී වෙච්ච පන්තියක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි සහභාගී වෙච්ච දරුවන්ගෙන් කිසිම දරුවෙක් විභාගය අසමත් නොවේ. දැන් ගිය අවුරුද්දේ මගේ පන්තියේ ළමයි ඔන්ලයින් පන්තියේ ළමයි 20යි හිටියේ. කෑගල්ලෙන් ආව එක ළමයයි. කෑගල්ල දිස්ත්‍රික්කෙන්ම ආව එක ළමයයි. හරිද? කෑගල්ල දිස්ත්‍රික්කෙන්ම ආපු එක ළමයයි පුතේ ඒ දරුවගේ ප්‍රතිඵල ලේඛනේ මං පහුගිය දවසේ මේ ගම්පහ පන්තියේ හෑන්ඩ් බිල් එකක් බෙදලා ළමයින්ට දැනුවත් කරා. ඉතින් මේ ප්‍රතිඵලය තමයි ගම්පහ කෑගල්ල දිස්ත්‍රික්කෙන් ආව එකම එක ළමයයි මිනෝලි ගණේගෙදර දිස්ත්‍රික්කේ 15 වෙනි ස්ථානය ලබා ගන්නවා. කෑගල්ලෙන් ආපු එක ළමයයි පුතේ. මම කියන්නේ කෑගල්ලෙන් මගේ පන්තියේ ළමයි 100ක් විතර වගේ ඇවිල්ලා ඒකෙන් බිහි වෙච්ච හම්බ ප්‍රතිඵලයක් ගැන නෙවෙයි මම කියන්නේ. මාව විශ්වාස කරලා කෑගල්ල මුළු දිස්ත්‍රික්කෙම මගේ පන්තියට ආවේ මිනෝලි විතරයි. මිනෝලි පන්තියට එනකොට මිනෝලි ආවේ කම්පැනි accounts වගේ සාකච්ඡා කරද්දී ආ ගොඩක් අර මිනෝලි පන්තියට ආවේ පේපර් ක්ලාස් එකට ඉස්සල්ලාම. ඊට පස්සේ පේපර් ක්ලාස් එක ඇතුලේ අපේ සාර්ථකත්වයේ දැකලා දරුවා අපේ රිවිෂන් පන්ති වලට සම්බන්ධ වෙනවා. අවසාන මාස 4ක වගේ කාලයක් ඇතුළත තමයි එයා පන්තියට සම්බන්ධ වුණේ. ඉතින් එයා කියලා තියෙනවා විභාගයට මට මෙතන මම කියලා තියෙන චුට්ටක් මම උපුටා දක්වන්නම් ළමයි. 12 වසරේ මුල වාර විභාග වලට ලකුණු 56ක් අරගෙන තමයි ලකුණු 56ක වගේ ලකුණු ප්‍රමාණයක් තමයි යාට තිබිලා තියෙන අපේ ක්ලාස් එකට එන්න කලින්. හැබැයි අන්තිමට වාර විභාග වල එයා ලකුණු 96ක් අරන් තියෙනවා කියලා අපිට කියලා තියෙනවා. ඒ වගේම ඒ දරුවා ඒ කෑගල්ල දිස්ත්‍රික්කෙම 15 වෙනියා බවට පත් වෙනවා. ඔන්න පුතේ කිව්වේ කෑගල්ලෙන් එක දරුවෙක් පන්තියට ආවා. ඒ කෑගල්ලෙන් ආපු එක දරුවට කරපු සාධාරණත්වය තමයි ඔය කිව්වේ. ඊට පස්සේ වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය ඒක ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානතම ජාතික පාසලක්. ඒ පාසලෙන් මගේ පන්තියට සම්බන්ධ වෙලා හිටියේ එකම එක දරුවයි. එකම එක දරුවයි පන්තියට සම්බන්ධ වෙලා හිටියේ. යාගේ නම මොනාලි සඳුනිකා. මොනාලි සඳුනිකා තමයි වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලේ වාණිජ අංශයේ ඉහළම ප්‍රතිඵලයේ දිනාගත්ත ශිෂ්‍යයා වෙන්නේ. මොන පුතේ මේ පාසලෙන් එතකොට මගේ පන්තියේ ළමයි මේ 100 ගාණක් ඇවිල්ලා ඒ පාසලේ හොඳම ප්‍රතිඵලයේ බිහි කරපු එකක් ගැන නෙමෙයි මම කියන්නේ. එක දරුවයි පන්තියට ආවේ. ඔන්න එයාට උපරිම සාධාරණයක් කළා. ඊට පස්සේ පුතේ දැන් අපි ඔන්ලයින් පන්ති පැවැත්වුවේ ගිය අවුරුද්දේ. COVID-19 වාතාවරණයත් එක්ක මම මේ 2021 වසර ගැන මේ කතා කරන්නේ. පේපර් එකේ ස්ට්‍රක්චර් එක පැහැදිලි කරන්නම්. ඒත් එක්ක අර මම මේ පන්තියේ පහුගිය අවුරුද්දේ සාර්ථකත්වය ගැන මේ ඔයාලට කියන්න හදන්නේ. ඒතර පුතේ ඊළඟට විශේෂයෙන් මතක් කරන්න ඕනේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් එකම එක දරුවෙක් පන්තියට ආව. කවිඳු තමයි මොණරාගල දිස්ත්‍රික්කයෙන් පන්තියට සහභාගී වුණේ. කවිඳු පන්තියට එනකොට හිටපු තත්ත්වේ එයා පන්තිය තුල කොට නැගිච්ච විදිහ මට පුතේ මෙතනදී වැදගත් වෙන්නේ කවිඳු ඒ දිස්ත්‍රික්කේ 102 වුණා කියන එක නෙවෙයි.
කවිදු පන්තියට එනකොට හිටිය මට්ටම සහ එයාට කම්පැනි accountස් ගානක්වත් හදාගන්න බැරුව ජීවිතේට කම්පැනි accountස් ගානක්වත් හදලා නැති දරුවා මාස 4ක වගේ කාලයක් ඇතුළත පන්තිය ඇතුළේ ගොඩ නැගිලා ඒ දිස්ත්‍රික් 102 වෙනියා වෙලා අනිත් එක සෙකන්ඩ් ෂයි එක ළමයි කරේ ෆස්ට් ෂයි එකේ යාට ගිණුම් කරණයේ එස් සාමාර්ථයක් තිබ්බේ එස් සාමාර්ථයක් තිබ්බ ළමයා ෆස්ට් ෂයි එකේ එස් සාමාර්ථයක් තිබ්බ ළමයා මොන්රාගලින් අපේ පන්තියට ආපු එකම එක ළමයා සෙකන්ඩ් ෂයි එකේදී මොන්රාගල දිස්ත්‍රික්කෙම 102 වෙනියා වෙලා ගිණුම් කරන විෂයට ඒ සාමාර්ථයක් අරගෙන විශ්වවිද්‍යාලය යනවා. පුතේ මම මේ තාම කියන්නේ ළමයි 20ක ප්‍රතිඵල ලේඛනයක් ගැන. හරිද? මේ ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් සහභාගී වුණු පන්තිය ගිය අවුරුද්දේ මගේ පන්තිය වුණා නම් ඔයාලා හිතන්න පුතේ මම මේ දරුවන්ට කරන සාධාරණත්වය මීට වඩා මහා දැවැන්ත සාධාරණත්වයක් මට කරන්න තිබ්බා. මේකට සූදානම් දරුවෝ මොකද අපි ප්‍රචාරණය අතින් මහා දේවන්ත ප්‍රචාරණයක් කරන්නේ මාව විශ්වාස කරලා එන ළමයි වෙනුවෙන් උපරිම කැපකිරීම කරලා රැයක් දවාලක් නැතුව සුපිරියටම කට්ටක් කාලා උගන්වනවා ළමයි ඒ ගැන පහුගිය අවුරුදු වල මේ ගිය අවුරුද්දේ බිහි කරපු ප්‍රතිඵල විතරක් නෙවෙයි 2020 බලන්න 2019 බලන්න 2018 මම මොනවද කරේ බලන්න 2017 අවුරුද්දේ මොනවද කරේ බලන්න 2016 අවුරුද්දේ මොනවද කරේ කියලා බලන්න. ඔය හැම අවුරුද්දකම පුතේ පන්තියට සහභාගී වෙච්ච ළමයින්ට මේ දිස්ත්‍රික්කය තුළ හොඳම ප්‍රතිඵල බිහි කරලා තියෙනවා. ඉතින් අපි යන ක්‍රමවේදේ ඊට පස්සේ ඊට අමතරව ළමයි කියන්න ඕනේ විශේෂ ප්‍රතිඵල ටිකක් මම තව කියන්නම්. ගම්පල දිස්ත්‍රික්කයෙන් එකම එක ළමයෙක් සහභාගී වුණා කල්පනී මදුරංගි. එයා කම්පැනි account හදද්දී තමයි පන්තියට සම්බන්ධ වුණේ. එතකොට එයා ඇවිල්ලා ටික දවසක් යනකොට ඒ කියන්නේ ඇත්තටම එයා මගේ පන්තියට ආපු පළවෙනි දවසේ අහපු ප්‍රශ්නේ තමයි මම මේ රෙකෝඩින් බලද්දි මේ ඊයේ පෙරේද දැක්කේ කල්පනී පන්තියට ඇවිල්ලා අහපු ප්‍රශ්නේ තමයි සර් කොටසක් කියන්නේ මොකක්ද කියලා. විභාගයට මාස 3කට කලින් කල්පනී ඔන්ලයින් ක්ලාස් එකේ අහනවා මයික් එක ඔන් කරලා මගේ ගම්පලින් ආපු ළමයා කල්පනී මදුරංගි සර් කොටසක් කියන්නේ මොකක්ද කියලා. ඒතකොට මේ මට්ටමේ හිටපු දරුවව අපිට පුළුවන් වුණා පුතේ මාස 3ක් වගේ පුංචි කාලයක් ඇතුළත මාස 3ක් වගේ පුංචි කාලයක් ඇතුළත ගම්පල දිස්ත්‍රික්කේ එයා ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් අරගෙන ZD ස්කෝර් එක 1.4 ගණන් වගේ අරගෙන accounting විෂයට ඒ සාමාර්ථයක් අරගෙන ඇයට විශ්වවිද්‍යාලයට සමත් වෙනවා. ඉතින් විශේෂයෙන් ඇය ගැන කියන්න ඕනේ මොකද දැඩි උත්සාහයක් තියෙන රැකියාවක් කරන ගමන් තමයි එයා A level කරන්න පන්ති ආවේ. එයා රැකියාවේ වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදී විභාගයට ගොඩාක් මහන්සියලා වැඩ කරපු දරුවෙක්. ඉතින් එයාට ඒ නිසා මම විශ්වාස කරනවා ළමයි ඒ දරුවාට එයාගේ පෞද්ගලික ජීවිතයේ පුංචි ගැටලු ටිකක් වුණා. එයාගේ තාත්තා හදිසි අභාවයටපත් වුණා විභාගේ ලියන සතිවල. ඉතින් ඒ කඩාවැටීම උනේ නැත්නම් මම හිතනවා මේ දිස්ත්‍රික්කේ අංක එකේ ප්‍රතිඵලයක් බිහි කරන දරුවෙක් තමයි ඒ. ඉතින් ඒ දරුවාට මේ වෙලාව මම අවස්ථාවක් කරගන්නවා තමන්ගේ උත්සාහය වෙනුවෙන් ඇයට සුබ ප්‍රාර්ථනා කරන්න මේක මම අවස්ථාවක් කරගන්න. මම හිතන්නේ කල්පනී ක්ලාස් එකට එවපු යාළුවොත් මෙතන ඇති නංගිලා මලිලා ඒගොල්ලෝ දැනගන්න පුතේ ඔයාගේ සහෝදරයා ඔයාගේ අක්කා ඒගොල්ලෝ පුතේ ගොඩාක් ශක්තිමත් දරුවෝ. ජීවිතේ වැටෙන්න අපි දැවැන්තව නැගිටින්න ඕනේ දැවැන්ත ශක්තියකින්. ජීවිතේ එකපාරක් වැරදුනොත් 100 පාරක් වැරදුනත් අපි දැවැන්තව නැවත නැගිටින්න ඕනේ නැවත නැගී සිටින්න ඕනේ. ජයග්‍රහණයම තමයි ඒ ජයග්‍රහණයම අයිති මටමයි කියලා ක්‍රියාවෙන් ඔප්පු කරපු දරුවෝ. හරිද? ඒ නිසා ඒ දරුවාට මම මේක අවස්ථාවක් කරගන්නවා. එයාට සුබ පතන්න යාගේ අනාගත ජීවිතය වෙනුවෙන්. ඊට අමතරව ළමයි මතක් කරන්න ඕනේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මගේ පන්තියට ආව එකම එක දරුවයි. ඒ තමයි මම හිතන්නේ නාවලපිටිය ප්‍රදේශයේ නගරාධිපතිවරයාගේ දරුවා තමයි පන්තියට ආවේ මහනුවර දිස්ත්‍රික්කේ නියෝජනය කරමින්. ඒතර මම එයා දරුවා ඒ කියන්නේ දිනෙත් ප්‍රියංකර මම හිතන්නේ දිනෙත් පන්තියට එවපු නාවලපිටිය ළමයිනුත් මෙතන ඉන්නේ හින්දා මම මේ කියන්නේ දිනෙත් ගැනත්. දිනෙත් පන්තියට එනකොට මගේ chat එක තියෙනවා සර් මට C එකක් හරි S එකක් හරි දාලා දෙන්න කියලා විතරයි මගෙන් ඉල්ලුවේ. මේ පුතේ මහනුවරින් ආපු ළමයි 100ක් ගැන නෙමෙයි කියන්නේ මහනුවරින් ආපු එක ළමයා ගැන. එකම එක ළමයයි. ඊට අමතරව තව කවුරුහරි ඇවිල්ලා ඉන්නවනම් ඔන්න මට කියන්න සර් ඔයා කිව්වේ බොරුවක් නේ. මහනුවරින් මෙන්න මේ ළමයි ඇවිල්ලා හිටියා කියලා. දැන් මහනුවර දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් එක දරුවෙක් තමයි පන්තියට ආවේ. එයා එතකොට විෂය දැනුම ඇතුලේ ගොඩාක් අසාර්ථක වෙලා හිටියා. හැබැයි පුතේ ආපු දාන්න පුදුම කැපවීමකින් වැඩ කරා. පුදුම කැපකිරීමක් කරලා වැඩ කරා. මට සමහරලාට හිතා ගන්න බැරි තරම්
එයා හොඳට වැඩ කරා. එයා පුතේ ඒ සාමාර්ථ 4ක් අරගෙන ගිණුම් කරන විෂයයටත් ඒ සාමාර්ථයක් අරගෙන ඒ දිස්ත්‍රික්කයේ මට මතක විදිහට 180 ගණන් අරගෙන ඒ සිටි ස්කෝර් එක හොඳ මට්ටමකට තියලා එයා විශ්වවිද්‍යාලයට සමත් වෙනවා. මොකද පුතේ ඒ දිස්ත්‍රික්කයෙන් ආපු එකම එක ළමයා. හරිද? ඊට අමතරව ළමයි බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ආවේ එකම එක ළමයි ඉමන්ති කියලා. ඉමන්ති නංගිලා මල්ලිලත් මෙතන ඇති ආපු අය ඒ ප්‍රදේශයෙන් ආපු අය. ඒ නිසා තමයි මම ඉමන්ති ගැනත් මතක් කරන්නේ. ඒ දරුවා පුතේ විභාගේ මම හිතන්නේ මගේ ක්ලාස් වලට ෆිසිකල් ක්ලාස් වලට මෙහි ගම්පහ සම්බන්ධ වෙලා පස්සේ යාගේ පෞද්ගලික හේතුවක් මත එයාලා බදුල්ල පැත්තට ගියා. ඊට පස්සේ එතන ඉඳලා තමයි ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ. A B C ප්‍රතිඵල අරගෙන ඒ දිස්ත්‍රික්කයේ accounting විෂයට ඒ සාමාර්ථයක් අරගෙන අනිත් විෂයන් දෙක B C සාමාර්ථ තමයි තියෙන්නේ. ඒ දරුවටත් විශ්වවිද්‍යාලය යන්න හැකියාව තියෙනවා. නමුත් එයා දොර විශ්වවිද්‍යාලයකට යන්න වෙන හින්දා මම හිතන්නේ ඉමන්දි දැන් ලයිව් එකෙත් ඇති මෙතන. ඉතින් ඉමන්දිට සුබ ප්‍රාර්ථනා පුතේ ඔයාගේ ජීවිතේ සුපිරිම ගමනක් යන්න උත්සාහයේ තියෙන ශක්තිමත් දරුවෙක් ඔයා ජීවිතේ දුර ගමනක් යන්න කියලා මම ඔයාලට මේක අවස්ථාවක් කරගන්නවා. ඔයා වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා එක් කරන්න. ඊට අමතරව පුතේ මීගම ප්‍රදේශයෙන් මම තව එකම එක ප්‍රතිඵලයක් කියලා මගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ වැඩ කටයුතු පටන් ගන්නම්. මීගම ප්‍රදේශයෙන් මගේ පන්තියට ආව එකම එක දරුවයි. ඒ තමයි අවිෂ්කා මදුෂානි. අවිෂ්කා මං හිතන්නේ දෙවෙනි පාරේ A level කරනවා. අවිෂ්කා පුතේ ඔයා හිත ධෛර්යමත් කරගන්න. මොකද ඔයා ගිණුම් කරන විෂයට ඒ සාමාර්ථයක් අරගත්තා. ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයන විෂයන් තමයි ඔබ අසාර්ථක වුණේ. පුතේ ඒක අසාර්ථකත්වයක් නෙවෙයි. ඔබේ ජීවිතයට නැවත ඔබ පන්නරයක් තමයි ලබා ගන්නෙ. ඒ නිසා ඔයා ඊළඟ අවුරුද්දේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලට සුබ ප්‍රාර්ථනා එක් කරනවා. ඉදිරි මේ මාස සති 12 වැඩපිළිවෙලත් එක්ක ඊටාම සාර්ථකව ඊටාම උමනාවේ සම්බන්ධ වෙන්න දැවැන්ත විදිහට වැඩ කරන්න කියලා මම ඔයාලට මතක් කරනවා. හරි මම බහිනා වැඩේට. ඒතකොට ඊට අමතරව පුතේ අපි මතක් කරනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ගැන. ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුව අර බයෝ සයන්ස් කරපු ළමෙක් වෛද්‍යවරයෙක්ගේ දරුවෙක්. ඒ දරුවා ගම්පහ දිස්ත්‍රික්කෙම 13 වෙනියා වෙලා. පුතේ ඔයාලා දැන් මේ වෙනකොට හරබැර පොඩ්ඩක් හරි දන්නවනේ. ඔයා ආර්ථික විද්‍යාව හැඳින්වීම ඉල්ලුම කියන්නේ මොකක්ද සැපයුම කියන්නේ මොකක්ද කියලා චුට්ටක් හරි දන්නවා. හැබැයි පුතේ ප්‍රභාත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දරුවෙක්. එයාගේ පියා වෛද්‍යවරයෙක් නිසා මම හිතන්නේ ප්‍රභාත් පන්තියේ දීපු යාළුවොත් මෙතන ඇති. මම ඒකයි මේ කියන්නේ. ඒ ගම්පහ බණ්ඩාරනායක පාසලේ දරුවෝ මෙතන ඉන්න හින්දා මම මේ කියන්නේ. ප්‍රභාත් එතකොට මාස 8ක් වගේ පුංචි කාලයක් ඇතුළත තමයි පුතේ මුළු විෂය නිර්දේශයේ වාණිජ ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනයේ ගිණුම් කරණය කියන විෂයන් තුනම ඉගෙන ගන්නෙ. ඉතින් ඔහු රෑන්ක් එකක් දාලා තමයි ජයවර්ධන විශ්වවිද්‍යාලයට යන්නේ. ගම්පහ දිස්ත්‍රික්කෙම 13 වෙනියා වෙලා මාස 8ක් වගේ පොඩි කාලයක් ඇතුළත A level ඉගෙනගෙන වාණිජංශයෙන් හරිද මාස 8යි. අන්තිම කාලේ අන්තිම මාස 6ක විතර වගේ කාලයක් ඇතුළත මගේ පන්තියට සම්බන්ධ වෙලා ගිණුම් කරන විෂයට අදාළව ගම්පහ දිස්ත්‍රික්කයේ 13 වෙනියා වෙලා ප්‍රභාත් ජයවර්ධන විශ්වවිද්‍යාලයට යනවා. ඉතින් මුදේ මේවා ඉතින් ගොඩාක් කොහොම කියන්න පුළුවන් ප්‍රතිඵල සම්බන්ධයෙන්. ඉතින් මේ ළමයි 100 ගාණක් පන්තියට සම්බන්ධ කරගෙන එකෙක් දෙන්නෙක් විශ්වවිද්‍යාලයවල ඒක ගැන කියවන එකක් නෙමෙයි පුතේ මේ. ඔන්න මම කියවනේ ක්ලාස් එක පටන් ගත්තේ පුතේ මේ ගිය අවුරුද්දේ ලංකාවේ පුංචිම පන්තියක්. හැබැයි පිරෙන්න ප්‍රතිඵල තිබ්බ පන්තියක්. ඒ පිරෙන්න පන්තියේ ප්‍රතිඵල තිබ්බ හින්දා තමයි අපි දියත් කරපු පුංචි ප්‍රචාරණ වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් විදිහට ඔබ මේ පන්තියට සම්බන්ධ වෙලා ඉන්නේ. හරි. මම දැන් පුතේ ඔන්න ප්‍රතිඵල කියන එක ගැන නතර කරා. දැන් මම එනවා අපේ මේ සති 12 මැප් එක මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඔයාලට පැහැදිලි කරන්න. හරි මේ බලන්නකෝ දැන්. මම එනවා ළමයි. දැන් ඔතකොට ඔයාලට මම ෆස්ට් පේපර් එකේ සැලැස්ම කිව්වා පළවෙනි ප්‍රශ්න පත්‍රය කොහොමද කියලා ඔයාලට මම මතක් කරා. ඊට පස්සේ පුතේ සෙකන්ඩ් පේපර් එක ගැන මම ඔයාලට මතක් කරන්නම්. සෙකන්ඩ් පේපර් එකේ පුතේ ප්‍රශ්න 6ක් අපිට එනවා විභාගෙදී. ප්‍රශ්න 6ක් අපිට විභාගෙදී ලැබෙනවා. ඒ ප්‍රශ්න 6න් ඔයා ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 6ක් එනවා. 6න් එකක් අපිට අතහැර ඉන්න පුළුවන්. ප්‍රශ්න 6න් එකක් අතහැරලා ඔයා ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්න 5න් පුතේ පළවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 40ක ප්‍රශ්න දෙකක්. පළමු ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නේ පුතේ කම්පැනි accounts වලින් එන්නේ. මේකේ මම පොරොන්දුවක් දුන්න ඕන්න ගණන් 50ක් පුතේ ගණන් 50ක් පන්තියේ කරවනවා.
මම ලයිව් ගණන්වත් එක්ක 20කට 25කට ආසන්න ප්‍රමාණයක් හදනවා. තවත් 20කට 25කට ආසන්න ප්‍රමාණයක රෙකෝඩින් එක ඔබට ලබා දෙනවා. ඔන්න එතකොට ගණන් 50ක් හදලා තමයි ඔයා එක්සෑම් එකට ඉඳගන්නේ. ඔන්න ඒ වැඩේ එතකොට පුතේ ඔයා මම විශේෂයෙන් මතක් කරනවා. ඔය මං කියපු හැම දරුවෙක්ම කම්පැනි accounts ගාන A level exam එකේදී බැලන්ස් කරලා තමයි හරිද කම්පැනි accounts ගාන බැලන්ස් කරලා තමයි අර ප්‍රතිඵල වලට ආවේ. ගොඩක් ඔය දරුවෝ මම ඔය කතා කරපු ප්‍රතිඵල කියපු දරුවෝ ගොඩක් අය කම්පැනි accounts ගාන A level exam එකේදී බැලන්ස් කරා කියලා ඒගොල්ලන්ගේ ප්‍රතිඵල ලේඛනය අපිට කියද්දි අපිට ලබා දුණු විස්තර ඇතුලේ ඒ ලිපිය තුල ඔවුන් ලියලා තිබ්බා. ඉතින් ඒක තහවුරු කරගන්න පුළුවන් පුතේ ඔයාටත් බලලා. මොකද අපි කරන්නම් කියන වැඩේ විශ්වාස කරන්න එපා. අපි කරන්නම් කියන දේ විශ්වාස කරන්න එපා. අපි පහුගිය අවුරුදු වල කරලා තියෙන දේ ගැන විශ්වාස කරන්න. හරිද? හරි. දෙවෙනි ප්‍රශ්නේ පුතේ කලමනාකරන ගිණුම්කරණයෙන් එන්නේ කලමනාකරන ගිණුම්කරණයේ ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ කලමනාකරන ගිණුම්කරණයේ තමයි වාගේ දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ. ඒක පුතේ කලමනාකරන ගිණුම්කරණයේ ප්‍රශ්නත් පුතේ ලකුණු 40ක් හම්බ වෙනවා. ඒක පුතේ ආන්තික පිරිවැය, ශ්‍රම පිරිවැය, ද්‍රව්‍ය පිරිවැය, පොදුකාර්ය පිරිවැය, ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන කොටස් වලින් දෙවෙනි ප්‍රශ්නේ සමන්විත වෙනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ගැන එතකොට මම ඔයාලට කියලා දුන්නා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ක්ලාස් එකට ඇවිල්ලා මැනේජ්මන්ට් accounting ඉගෙන ගත්ත දරුවෝ දන්නවා. එතකොට ඔය දැන් මගේ ක්ලාස් එකට ඔයාලව සම්බන්ධ කරපු ඔයාලගේ ගමේ ඉන්න ප්‍රදේශයේ ඉන්න අක්කා අයියාගෙන් අහලා බලන්න සර් මැනේජ්මන්ට් accounting උගන්වන්නේ කඩපාඩම් කරලාද නැත්නම් ඒක ඇතුලේ තියෙන සීන් එක කියලා දීලාද? හරිද? ඒ නිසා මැනේජ්මන්ට් accounting පාඩම් ටික පුතේ টොප් එකටම කියලා දෙනවා. කිසිම තැනක් මෙව්ව ඇතුලේ කඩපාඩම් කිරලි නැහැ. ලංකාවේ මම දැකලා තියෙනවා ගොඩාක් YouTube channel වල වගේම ගොඩාක් ගුරුවරු අතිනුත් මැනේජ්මන්ට් accounting පාඩම් කඩපාඩම් කරලා ළමයින්ට උගන්වනවා. කැම්පස් ගියාම ළමයි අනාතයි ඊට පස්සේ. හරිද? ඒ නිසා පුතේ කිසිම හේතුවක් මත මේ දේ කියන දේ හොඳට තේරුම් ගන්න. කිසිම දෙයක් මැනේජ්මන්ට් accounting පාඩම් කිසිම දෙයක් කඩපාඩම් කරවන්නේ නැහැ. টොප් එකටම ඒ පාඩමේ ගලා යාම ඔයාලට සුපිරියටම පැහැදිලි කරලා තමයි පාඩම උගන්වන්නේ. කිසිම දෙයක් කඩපාඩම් කරවන්නේ නැහැ. ඒ වගේම තමයි කම්පැනි accounts ගණන් හදද්දි අපි හරබැර කිය ගණන් හදන්නේ. මෙතන ඉන්න දරුවෙක්ට ඕනම් පුළුවන් මගේ ඕනම පාඩමකට අදාළව අපි පහුගිය අවුරුද්දේ COVID-19 වාතාවරණයත් එක්ක අපි ඔන්ලයින් පන්ති පටන් ගත්තා. මුළු ලංකාවේම දරුවන්ට අපි විවෘත ආරාධනාවක් කරා අපිත් එක්ක එකතු වෙන්න. කිසිම හේතුවක් මත මේ පටන් ගත්ත පන්තිය නතර කරන්නේ නැහැ කියලා. හැබැයි පුතේ මේ පොරොන්දුව ඒ විදිහටම අපි රැක්කා. අපි COVID-19 වාතාවරණයත් එක්ක ආරම්භ කරමු ඔන්ලයින් පන්ති වැඩපිළිවෙල. අදටත් අපි පන්ති ටික කරගෙන යනවා. කිසිම හේතුවක් මත මේ පන්තිය නතර වුණේ නැහැ. හරිද? එතකොට ඒක තමයි මම ඔයාලට දෙන අනිත් පොරොන්දුව. මේ පන්තිය එතකොට විභාගේ දක්වාම විභාගයට ඔයා හෙට විභාගෙට ඉඳවන මොහොත වෙනකන් මගේ පන්තියේ හිටපු ළමයි දන්නවා ගිය අවුරුද්දේ විභාගේ හෙටයි කියලා. අපි දැන් පන්තිය කරලා මම කියන පුතේ මෙතන එනවා මේ ප්‍රමිතෙන් මෙතන එනවා මෙන්න මෙතන බලා ගන්න කියලා ලයිව් එකේ අවසන් මොහොතේ දරුවන්ට උගන්වලා උදේ පාන්දර පවා දරුවෝ කතා කරන ප්‍රශ්න වලට උත්තර දීලා අවසාන මොහොත දක්වා මම ඔබත් එක්ක ඉඳලා තමයි ඔයාව එක්සෑම් එකට ඉඳවන්නේ. ඒතකොට ඒක ඔයා හොඳට තේරුම් ගන්න පුතේ. මේක ඇවිල්ලා අපි අතර වෙන මේ මූල්‍යමය ගනුදෙනුවක්. මට ඔයා පන්ති ගාස්තු ගෙව්වහම මම ඔයාට උගන්වනවා එච්චරයි කියලා මේ බැඳීම එතනින් නතර වෙන්නේ නැහැ. හරිද? ප්‍රධාන වශයෙන් ඔයාව විභාගෙට ඉඳවලා ඔයාගේ අතින් ප්‍රශ්න පත්‍රයේ ලියවලා ඔයා විභාගයට හොඳ ප්‍රතිඵලයක් ගන්න තාක්කල් මම මේ වගකීම ඒ විදිහටම ආරක්ෂා කරනවා ළමයි. ගිය අවුරුද්දේත් එහෙමයි. අනිත් එක තමයි ප්‍රධාන වශයෙන් මතක් කරන්න ඕන ළමයි. දැන් ඔන්න ප්‍රශ්න දෙකක් ගැන මම කතා කරා. පළවෙනි ප්‍රශ්නේ සමාගම් අවසාන ගිණුම්. දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ කලබනාකරන ගිණුම් කරණයෙන්. තව ප්‍රශ්න පොතේ 4ක් තියෙනවනේ. ඒ 4න් අපිට ප්‍රශ්න කීයක් තෝරගන්න වෙනවද? 3ක් තෝරගන්න වෙනවා. කියන්නේ දැන් 1 2 ගියාට පස්සේ 3 4 5 සහ 6 කියලා තව ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න 4න් අපි ප්‍රශ්න 3ක් තෝරගන්න ඕනි. ඒ ප්‍රශ්න 3ටත් ලකුණු 40 ගන්න ලකුණු 120ක් හම්බ වෙනවා. එහෙනම් පුතේ අතන අනිවාර්ය ප්‍රශ්න දෙකට ලකුණු 80යිනේ. තෝරගන්න ප්‍රශ්න 3ට ලකුණු 120යි. මෙතන 80යි මෙතන 120යි. සෙකන්ඩ් එකෙන් 200යි. මම ෆස්ට් එක වලට පැහැදිලි කරා පුතේ. ෆස්ට් එකෙන් ලකුණු 200යි. ලකුණු 400ක් අපි විභාගෙදි ගන්න ඕනේ. හරිද? ඒ ලකුණු 400
4ට බෙදලා තමයි ඔයාගේ විභාගේ ඔයාට 100න් ලකුණු හම්බ වෙන්නේ. හරිද? එහෙනම් ඔන්න මම දැන් ප්‍රශ්න පත්‍රයේ සැකස්ම පොඩ්ඩක් පැහැදිලි කරා. පොඩි පැහැදිලි කිරීමක්. ඉතින් මේක ළමයි ලොකු දෙයක් නෙවෙයි. ඔයාලා මේ වෙනකොට දන්නත් දෙයක්. හැබැයි ඉතින් සමහර වෙලාවට ඕක ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. හරි. ඒතර ඊළඟ වැඩේ තමයි පුතේ දැන් ඔයා ඊළඟට පුතේ මට දෙන දැවැන්තම අභියෝගය තමයි මේක අභියෝගයක් නෙමෙයි ගිය අවුරුද්දේ කරලා මට හොඳට හුරු පුරුදු වැඩක්. මම පුතේ හැම අවුරුද්දකම මොකද පුතේ බලන්න පහුගිය අවුරුද්දල මේ ගිය අවුරුද්දේ කරලා ඒකේ හුරුවට මේ කරනව නෙවෙයි. හරිද? හැම අවුරුද්දකම මම මාස 3 ස්පීඩ් රිවිෂන් එක කරනවා. ඒක ෆිසිකල් කියන්නේ ඔන්ලයින් මේ අවුරුදු ගාණක් තිස්සේ කරේ නෑ. බොරු කියන්න බෑ. ඔන්ලයින් අපි පටන් ගත්තේ ගිය අවුරුද්දේ. නමුත් මම 2016 ඉඳලා ටියුෂන් පන්ති කරනවා. ඉතින් 2016 ඉඳලා ඒ කියන්නේ අපි ටියුෂන් පන්ති පටන් ගත්තේ 2014 විතර වගේ ළමයි. 14 16 ෆස්ට් බැච් එක අපි ඉන්දේව විභාගෙට 17 16 17 18 19 20 21. ඒතර අවුරුදු වසර 6ක් දරුවෝ විභාගෙට ඉන්දවලා තියෙනවා. ඒතර වසර 8ක් දරුවන්ට උගන්වලා තියෙනවා. හරිද? ඒතර මේ අත්දැකීම් එක තමයි පුතේ මගේ ස්පීඩ් රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නෙ. ඉතින් ඔන්ලයින් පන්තිය පටන් ගන්න අපි COVID-19 වාතාවරණයත් එක්ක ඒක ගිය අවුරුද්දේ මගේ ඔන්ලයින් ෆස්ට් බැච් එකේ තමයි මේ ප්‍රතිඵල නිකුත් උනේ. ඉතින් මේක පුතේ පුරුදු වෙන්න කරන වැඩක් නෙමෙයි. ඉතින් අනිත් එක තමයි දැන් මේ කම්පැනි accounts ගණන් එහෙම හදද්දී ඊළඟට එනවාට ප්‍රශ්නේ තමයි සර් කොහොමද අපි කම්පැනි accounts වගේ ගණන් හදද්දී අපිට ඒව නිදහසේ හොඳට පැහැදිලිව පේනේද හදන ගාන පුතේ මම ඒ හැමතැනක්ම ඒ කියන්නේ ඔයාලට මෙහෙම බොහොම පැහැදිලිව කැමරා එක ફોකස් කරලා හැමතැනක්ම පෙන්නනවා ඔයාලට නිවැරදිව කියලා දෙනවා. ඉතින් ඔයාලා ඕනම කෙනෙක්ට නිදහසේ පන්තිය ඇතුලේ කතා කරලා සර් අතෙන්ට ගන්න කැමරාව අර ගැලපිල්ල මට අතන පැහැදිලි වුණේ නැහැ. එහෙම කතා කරලා පුතේ අපි අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන්න ඕනි සුපිරියටම ඔන්ලයින් ක්ලාස් එක ඇතුලේ මේ වැඩේ කොට දාගන්න. ඉතින් මගේ රෙකෝඩින් එකක් බැලුවොත් ඔයාලා තේරුම් ගනි ළමයි හැම මොහොතකම පන්ති ඇතුලේ පුතේ කතා කරනවා. chat කරනවා නෙමෙයි chat කරනවා කියන්නේ එතනදී මම හිතන්නේ අපිට chat දැන් ප්‍රශ්නයක් අහන්න හිතුනහම ඒක හැමදේම ළමයි මේ හිතේ තියෙන දේ අපිට මේ ටයිප් කරන්න බෑනේ. දැන් ඔයා මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. ඒකේ just now එවලෙම මයික් එක ඔන් කරලා අහන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිදහස පුතේ පන්තියේ සුපිරියටම තියෙනවා. ඒ වගේම කැමරා එක ඔයාලට ફોකස් කරන්න ඕනේ කොතනද? මොකද දැන් කම්පැනි accounts ගානක් හදද්දි ළමයි මෙතන අපි අඩි 15ක විතර වගේ අපසරියක් යූස් කරනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම ලොකු අපසරියක් ළමයි අපි මෙහෙම මේ කැමරාව මේ වටේටම අරගෙන ගිහිල්ලා මේ විදිහට හරිද මෙන්න මේ විදිහට පැහැදිලිව විෂය කරුණු ටික හරි. ඒතර පුතේ මෙන්න මේ විදිහට අපි පැහැදිලිව පාඩේ හැම විෂය කරුණක්ම නිදහසේ පැහැදිලිව ඔයාට බලන්න පුළුවන් ඉන්න බෑ ගාන හදද්දි ගාන පැහැදිලි නැත්නම් ඒක ඔච්චර මම ගණන් හැදුවත් වැඩක් නැහැනේ. ඒ නිසා ෆිසිකල් ක්ලාස් එකක වගේ ඔයාට හදන ගාන හොඳට පේනවා හොඳට ඇහෙනවා. ඒ වගේ ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද කම්පැනි accounts ගණන් එහෙම හදද්දි සාමාන්‍යයෙන් දැන් අනිත් පාඩම් වලදී නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කම්පැනි accounts ගාන හදද්දි ලොකු ස්පේස් එකක්. ඒ කියන්නේ දැන් මම මෙතන ආදායම් ප්‍රකාශනයේ රූල් කරලා ඊට පස්සේ ඒකම කළා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ හදලා එහෙම නෙමෙයි මුළු කම්පැනි accounts ගානම මේ බෝඩ් එකේ ස්ටෙප් බයි ස්ටෙප් උදේ අපි හදනවා. හරිද? ඒතර ඔයා මගෙත් එක්ක මෙහෙම මම ගාන හදද්දි ඒ තැනින් තැනට ස්ටෙප් එකකින් ස්ටෙප් එකට මගෙත් එක්ක ගිහිල්ලා මුළු ගානම හදනවා අපි. ඒතර ඔයාට අර මානසිකව ළමයි මේ ඒ කියන්නේ දැන් සමහරවිට අපි මෙහෙම එකම විදිහට ගාන හදන්න ගියාම සමහරවිට ඔයාට මේ හරිය පේන්නේ නැහැ. මෙහෙමත් අපි ඒ කියන්නේ මේ හරිය දැන් මෙතන මම මේ මෙතන කොටසක් පැහැදිලි කරන්න තියෙනවා. මම එතනට ඔයාව අරගෙන ගිහිල්ලා ඒක টොප් එකට ඔලුවට යන විදිහට කියලා දෙනවා. අනිත් එක පුතේ විශේෂයෙන් තේරුම් ගන්න ගිනුම්කරණය කියන්නේ පුතේ තර්කානුකූල විෂයක්. මේක හරබැරත් එක්ක යන විෂයක්. ගොඩාක් ලංකාවේ ගුරුවරු ආදායම් ප්‍රකාශන කඩපාඩම් කරනවා. හරිද? ආදායම් ප්‍රකාශන කඩපාඩම් කරලා හදවනවා. ඉතින් පුතේ ආදායම් ප්‍රකාශනය කඩපාඩම් කරලා හදවන්න ඕනේ නැහැ. දිත්ත සටහන් න්‍යාය මූල්‍ය ප්‍රකාශන ගැලපීම් මාරු සටහන්
වැරදි නිවැරදි කිරීමේ සටහන්, ගිනුම් පියවීමේ සටහන්, ගැලපුම් සටහන් මේවා හොඳටම දන්න ළමයි ආකෘති කටපාඩම් කරලා ගණන් හදන්නේ නැහැ. ඒ නිසා පුතේ මගේ පන්තියට සම්බන්ධ වෙච්ච ගොඩාක් දරුවෝ A level exam එකේදී පවා සමාගම් අවසාන ගිනුම් ගන්න සමාන කරන්නේ අපි කටපාඩම් කරලා අපේ දරුවන්ට ගණන් හදවන්නේ. අපි හරබැරත් එක්ක හර වෙනවා නම් බැර වෙන තැන එහෙම අවබෝධයෙන් තමයි ගණන් හදන්නේ. ඒ නිසා කිසිම දරුවෙක්ට ගාණක් අන්බැලන්ස් වෙලා නැහැ. අපි පන්ති හදන හැම ගානකුමුත් බැලන්ස් කරලා දරුවන්ගේ පොත්වලත් හැම දරුවෙක්ගේම පොත්වල ගාන බැලන්ස් කරලා තමයි ගාන නවත්තන්නේ. අනිත් එක මතක් කරන්න ඕනේ දීලා තියෙන ටයිම් ටේබල් ළමයි දැන් ඔයාලට දීලා තියෙන ටයිම් ටේබල් එක මතක් කරන්නම්. මෙන්න මේ තමයි ඔයාගේ කාලසටහන ළමයි. අපි ඉරිදා පුතේ උදේ 8ට පටන් ගන්නවා. ඒක හවස 4 වෙනකම් පන්තියේ වැඩ කටයුතු කරගෙන යනවා. හරිද? ඉරිදා අපි උදේ 8ට පටන් අරගන්න. ඒක හවස 4:00 විතර වගේ වෙනකම් කරනවා. හරිද? කලින් මම මේක ඔයාලට කිව්වා ඉරිදා අපි ඉරිදා රෑ 10 ඉඳලා පාන්දර 2 වෙනකම් කරනවා කියලා. නමුත් මම විශ්වාස කරනවා ඒක ඔයාලගේ අදහස්. මම ගොඩාක් මෙතන ඉන්න අයගේ අදහස් පෞද්ගලිකව අපි කතා කරලා බැලුවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ කාලසටහන ඔයාලට ගැටලුවක් නැති වෙයි. මේක උදේ 8ට අනිවාර්යෙන් පන්තිය පටන් ගන්නවා. 4:00 කියලා මං කිව්වට මේක 5:06 වෙන්නත් පුළුවන්. හරිද? එතකොට ඔන්න ඉරිදා මුළු දවසම ඔයාට ඔන්ලයින් පන්තියට වෙන් කරන්න වෙනවා. හරිද? එතකොට මං ඉරිදා මං ඔයාව ආයි මම රෑ 10ට ගන්නෙ නෑ. මං අපි කලින් අපි සැලසුම් කරලා තිබ්බේ ඉරිදා උදේ 8 ඉඳලා 12:00 වෙනකම් කරලා ආයෙ රෑ 10 ඉඳලා පාන්දර 2 වෙනකම් කරන්න. දැන් මම හිතනවා ඊට වඩා හොඳයි. තමයි ගානක් හදාගෙන ගිහිල්ලා දවල් 12:00ට නවත්තලා ආයෙ ඒක රෑ 10ට හදන්න ගත්තොත් ඒක එච්චර ප්‍රායෝගික නැහැනේ. ඒ නිසා පුතේ මම විශ්වාස කරනවා උදේ 8ට පටන් අරගෙන දවසම එක දිගට අපි හිමින් ගණන් ටික හදලා මේක ඔලුවට දාගත්තොත් ඉරිදා දවසම අපිට පැය 10ක විතර වගේ කාලයක් ඉරිදාට මම වැඩ කරනවා. හරිද? ඉරිදා මුළු දවසම එතකොට ඔන්ලයින් පන්තියට තියාගන්න වෙන කිසිම වැඩක් දාගන්න එපා. ඉරිදා මුළු දවසම අපි වැඩ. ඔන්න ඒක හරියි. ඊට පස්සේ පුතේ මම සඳුදා ඔයා සමහර වෙලාවට පන්ති වලට ෆිසිකල් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට රැකියාවක නිරත වෙන කෙනෙක් නම් රැකියාවට යන්න වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ හින්දා අපි සඳුදා රාත්‍රී 10 සිට පාන්දර 2 වෙනකම් පන්ති කරනවා. ඔබ 2 කිව්වට 2ට වඩා වැඩි වෙන්නත් පුළුවන් ළමයි අඩු වෙන්නේ නැහැ. හරිද? මේක ළමයි ඉරිදා මේ සඳුදා 2කට වඩා වැඩි වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඔයා බය වෙන්න එපා. හැම කිව්වට රෑ 10 ඉඳලා පාන්දර 2 වෙනකම් කරනවා. ඒතර පුතේ මෙතන දැන් ඔන්න අපි හිතමු ඉරිදා අපි අතින් ගුණේ දැන් ඉන්ටර්වල් එකක් එහෙම දීලා හොම කරද්දි පැය 8ක් ඉරිදා වැඩ කරා කියලා හිතන්නකෝ. මෙතන අපි පැය 4ක් වැඩ කරනවා. ඒතර 8යි 4යි පුතේ ඉරිදායි සමුදායි වැඩ කරද්දි පැය 12ක් අපි අතින් වැඩ කෙරෙනවා. හරිද? පැය 12යි. ඊට පස්සේ පුතේ ප්‍රශ්න පත්‍ර පන්තියට එන්නකෝ. මෙන්න පුතේ බ්‍රහස්පතින්දා පේපර් ක්ලාස් එකේ වැඩ ටික. මෙන්න මෙහෙමයි වෙන්නේ. බ්‍රහස්පතින්දා දවසේ පේපර් ක්ලාස් එක අපි උදේ 9ට තමයි ස්ටාර්ට් කරන්නේ. ඒකත් පුතේ අර විදිහටම හවස 4-5 වෙනකම්ම ප්‍රශ්න පත්‍ර පන්ති කරයි යනවා. හිතන්නකෝ එතනත් අපිට පැය 8ක් මෙතනත් හදා ගන්න පුළුවන් කියලා. ඒතර ඉරිදා පැය 8යි, සඳුදා 4යි, බ්‍රහස්පතින්දා 8යි. හරිද? ඒතර සාමාන්‍යයෙන් අපිට සතියේක ටයිම් ටේබල් එකට පුතේ පැය 20ක් අපිට වැඩ කරන්න හදා ගන්න පුළුවන් නේ. සතියේකට පැය 20යි. හරිද? සති 12යි. පැය 240ක් සාමාන්‍ය කාලසටහන තුල අපිට වැඩ කරන්න පුළුවන්. සතියේට පැය 20යි. සති 12යිනේ අපිට තියෙන්නේ. ඒතර පැය 240ක් මට ඔයත් එක්ක වැඩ කරන්න පුළුවන්. දැන් ඊළඟ ප්‍රශ්නේ ඔයා මගෙන් අහනවා පුතේ අවශ්‍ය කෙනෙක් ඕනම කෙනෙක් මයික් ඔන් කරන්න. ඔයාගේ ප්‍රශ්න අහන්න. හරිද? ඔයා අහන්න ඔයාගේ ඕන ප්‍රශ්නයක් පාඩමට අදාළ ඕන දෙයක් අහන්න. හරිද? දැන් කාලච්ඡේද 600ක් නේ සිලබස් එක. ඔයා මගෙන් ඊළඟට අහනවා සර් පීරියඩ් 600ක් මේකේ තියෙනවනේ. ඔයාන් කොහොමද ඕක පැය 250කින් විතර වගේ ඉවර කරන්නේ? පැය 250කින් විතර වගේ මේක ඉවර කරද්දී සර් භාගෙට උගන්වනවද? එහෙම ප්‍රශ්නයක් ඔයා අහයි නෑ පුතේ. අපි මේක කාලාන්තරයක් තිස්සේ කරගෙන එන වැඩක්. අපේ නිබන්ධනවල සැකැස්ම නිබන්ධන දැන් පාසලේදීනේ පුතේ පාසල් ගුරුවරයාටනේ පැය 600ක් යන්නේ. ඒතර පාසල තුල පුතේ නිබන්ධන භාවිතා වෙන්නේ නැහැ. මුද්‍රිත ප්‍රශ්න පත්‍ර භාවිතා වෙන්නේ නැහැ. ඉතින් වෙනත් අමතර වැඩසටහන් එක්කනේ කාලච්ඡේද 600 යන්නේ. අපි කරන්නේ පුතේ එක දිගටම උගන්වන එකනේ. ඒ නිසා මම අත්දැකීමෙන් දන්නව ළමයි මේ සිලබස් එක කිසිම ගැටලුවක් නැතුව ගේමක් නැතුව මුළු සිලබස් එකම
සුපිරියට ගණන් හදලා තියරියත් සුපිරියටම කියලා දීලා මුල ඉඳලා ඔක්කොම කරොත් මේක පුතේ පැය 200කින් අපිට ඉවර කරන්න පුළුවන්. මේක පුතේ මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් මේ ඔන්ලයින් පන්ති කරලා නෙමෙයි 2016 ඉඳලා අපි පන්ති කරනවා. 2016 තමයි මගේ ෆස්ට් බෑච් එක. ඒතකොට මම 14 තමයි උගන්වන්න පටන් ගත්තේ රිවිෂන් ගුරුවරයෙක් විදිහට. ඉතින් එදා ඉඳලා මම දන්නවා රිවිෂන් පන්තියක් පැය 200කින් A level accounting සුපිරියටම උගන්වන්න පුළුවන්. හරිද? ඒතකොට එහෙනම් අපිට 200 මේ 50ක් තියෙනවනේ. ඒ 250 දැම්මේ මම තව ඒකේ විචලනයක් වෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නත් එක තමයි මේ 50 දාලා තියෙන්නේ. හරිද? ඒක එකක් එතකොට. අනිත් එක ළමයි ඔන්න දැන් ඒතකොට ඔයාගේ දැන් හිතේ තියෙන බය නැති වෙන්න ඕනේ සර් අපිට මේ පාඩම් 16 උගන්වන්න පුළුවන් වෙයිද කියන කතාව ආයි මගෙන් ඔයාට ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ඔයා ඔළුවෙන් අයින් කරන්න. ඒ වගකීම මම ගන්නවා. හරිද? පුතේ පළවෙනි දවසේ පාඩම ඉගෙන ගද්දී දැන් ඔයා හිතන්නකෝ උදාහරණයක් විදිහට මම මෙහෙමයි පුතේ දැන් ඉරිදා දවසේ පාඩම් උගන්වන්න පටන් ගත්තාම ඉරිදාට ටියුට් එකක් දෙනවා ඒ මුළු පාඩමම එදාට උගන්වනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් අපි මම මේ පන්තියේ පටන් ගන්න ළමයි හැඳින්වීම ඒක පැය භාගයක් විතර වගේ මයින්ඩ් මැප් එකක් හදලා පැහැදිලි කරනවා. පළවෙනි දවසේ මම මේ කියන්නේ ඊට පස්සේ ගිණුම් කරන සමීකරණ මූලිකාංග ඒ ටික කියලා දෙනවා. මුලින් ඉඳලම ඔක්කොමනේ ආයේ කොට ඉතුරු කරන්නේ නැහැ. ඔක්කොම උගන්වනවා කියවනම් ඔක්කොම උගන්වනවා. හරිද? එතකොට මේ ඊට පස්සේ පුතේ අපි දැන් ඉරිදා දවසේ පුතේ යන්නේ මූල්‍ය ගිණුම්කරණයේ කොටස්. ඔයාගේ ගිණුම්කරණයේ විෂය ගිණුම්කරණයේ ගත්තාම පුතේ උසස් පෙළ ගිණුම්කරණයේ විෂය නිර්දේශය කොටස් දෙකකට බෙදනවනේ. එක කොටසක් තමයි මූල්‍ය ගිණුම්කරණය. අනිත් කොටසට අපි කියනවා කළමනාකරණ ගිණුම්කරණය කියලා. කොටස් දෙකකට අපි බෙදනවා. මූල්‍ය ගිණුම්කරණය අනිත් පැත්ත කළමනාකරණ ගිණුම්කරණය. හරිද? ඒතර පුතේ අපි ඉරිදා දවසේ අපි යොදන්නේ සම්පූර්ණ ඉරිදා දවසම අපි දාන්නේ මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණයේ සාකච්ඡා කරන්න. ඉරිදා දවසම අපි කරන්නේ මූල්‍ය ගිණුම්කරණයේ කොටස සාකච්ඡා කරන එක. සමහරලාට පුතේ ඉරිදා මම මැනේජ්මන්ට් ඇකවුන්ටින්ග් කතා කරන්න ඉඩ දෙනවා. හරිද? මේක එතකොට මේ මම බොහෝ දුරට පුතේ වැඩි අවධානයක් යොමු කරන්නේ මූල්‍ය ගිණුම්කරණය. ඒ කියන්නේ 12 වසරේ පාඩම් වලට තමයි ඉරිදා දවසේ වැඩි අවධානයක් යොමු කරන්නේ. 12 වසරේ මූල්‍ය ගිණුම්කරණය සම්පූර්ණයෙන් තියෙන 12 වසරේ මූල්‍ය ගිණුම්කරණය. 13 වසරේ පුතේ මූල්‍ය ගිණුම්කරණයේ කොටස් තියෙනවා සමාගම් අවසාන ගිණුම් සහ ප්‍රමිත ටික. ඒතර 12 වසර 13 වසර මූල්‍ය ගිණුම්කරණයේ කොටස් ටික තමයි මම ඉරිදා කතා කරන්නේ. ඉරිදා දවසේ. ඒතර පුතේ සඳුදා දවසේ අපි අර රෑ 10 ඉඳලා පාන්දර 2 වෙනකන් යන වැඩේ තියෙනවනේ. අන්නේ රෑ 10 ඉඳලා පාන්දර 2 වෙනකන් යන වැඩේ තුල අපි කතා කරන්නේ මැනේජ්මන්ට් ඇකවුන්ටින්ග් කළමනාකරණ ගිණුම්කරණය. හරිද? අනිත් එක තමයි මේ ප්‍රශ්න පත්‍ර පන්ති දවස තියෙනමනේ. සමහර වෙලාවට පුතේ ඉඳලාමත් ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ මුල් සතිවල තමයි මේ වැඩේ වෙන්නේ. පාඩමක් දෙකක් මට ඇද ගන්න ඕනේ වුණොත් එහෙම පාඩමක් දෙකක් ටිකක් වේගෙන් ඉක්මනට දැන් පළවෙනි මාසේ වැඩ ටික පළවෙනි මාසේ ඉවර වෙනකොට මට පුළුවන් නම් මුළු විෂය නිර්දේශයෙන් 100ට 25ක් 130ක් 40ක් ඉවර කරගන්න මගේ ටාගට් එක ඒක තමයි. එහෙනම් සමහර වෙලාවට ළමයි මේ බ්‍රහස්පතින්දා ප්‍රශ්න පත්‍ර පන්තිය සමහර වෙලාවට මේ වෙලාව පේපර් ක්ලාස් එකේ වෙලාව පොඩ්ඩක් අඩු කරලා එදාට මම පාඩමක් උගන්වන්නත් ඉඩ තියෙනවා. හරිද? ඒක චුට්ටක් එතකොට ඔන්න දැන් ඔයා තේරුම් ගන්න ඕනේ දෙයක්. මොකද ඉක්මනටම සිලබස් එක ඉවර කරගත්තොත් නේ මටවත් එක්ක මුළු සිලබස් එකේම ප්‍රශ්න පත්‍ර කරන්න වෙන්නේ. අනිත් එක මතක තියාගන්න අර ඔයාව සනසවන්න ප්‍රශ්න පත්‍ර කරන එක. ඒ කියන්නේ හිත හදන්න ප්‍රශ්න පත්‍ර ඒව බලාපොරොත්තු වෙන්න එපා. හරිද? ප්‍රශ්න පත්‍ර ටික අමාරුයි. මාර සංකීර්ණ ප්‍රශ්න පත්‍ර ටික. ඒ කියන්නේ විභාග මට්ටමේම ප්‍රශ්න පත්‍ර ටිකක් තමයි අපි කතා කරන්නේ. හරිද? ඉතින් ඔයා දන්නවා ඇති ගිය අවුරුද්දේ දැන් මම ප්‍රශ්න පත්‍ර කට්ටලේ මෙතන මම ඔයාලට පෙන්වන්න යන්නේ නැහැ. ඉතින් අපි ළඟ අපි ගිය අවුරුද්දේ දරුවන්ට පොරොන්දු වුණේ මොඩල් පේපර්ස් 20ක් සාකච්ඡා කරනවා කියලා. නමුත් පුතේ මම ඔයාලට ඕනනම් පෙන්වන්නම් මට මේ ඔව් ඔබට කතා කරන්න ඔයාලට කතා කරන්න පුළුවන්. සර් මේ අපිට මේ සිලබස් සර් අපිට සිලබස් එක කවර් වෙලා නැති නිසා සර් පේපර් වලට මේ ආන්සර් ලියන්න පුළුවන් වේද සර්? ඔව් ඔයා කියන්නේ සිලබස් එක කවර් වෙන්නේ නැතුව සර් අපිටම සිකුරාද පේපර් ක්ලාස් එකේ ආන්සර් වලට ලියන්න පුළුවන් වේද සර් උත්තර? මෙහෙමයි. ඔව් ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. දැන් ඉන්නකෝ.
දැන් සමහර ළමයි ඉන්නවා දැන් අපි මෙහෙම පාඩමෙන් පාඩම දැන් ඔයාලට හිතන්නකෝ දැන් මම ගිරුම් කරන සමීකරණ පාඩම ඉගෙනනවා කියලා. ඒතර ඒ පාඩමට අදාළව ප්‍රශ්න පත්‍රයක් තමයි බ්‍රහස්පතින්දා අපි කතා කරන්නේ. හරිද? දැන් ගිරුම් කරන සමීකරණ පාඩමනේ දැන් පළවෙනි සතිය උගන්වන්නේ අපි. ඒතර පළවෙනි සතියේ බ්‍රහස්පතින්දා මම කතා කරන්නේ ගිරුම් කරන සමීකරණ පාඩමට අදාළව ප්‍රශ්න පත්‍රේ. දැන් දෙවෙනි සතිය විතර වගේ වෙනකොට මම ආවා කියලා තන්නකෝ මූලික සටහන් පොත් වැරදි මූලික සටහන් පොත් වලට. ඒතර දෙවෙනි සතියේ මම සමීකරණයි මූලික සටහන් පොතුයි දාලා පේපර් ක්ලාස් එකේ කතා කරනවා. ඊට පස්සේ තුන්වෙනි සතිය වෙනකොට අපි හිතමුකෝ මම සමීකරණයි මූලික සටහන් පොතුයි බැංකු සැසතුනුයි වැරදි නිවැරදි කිනුනුයි ඉවර කරගත්තා කියලා. අන්න එතකොට අපි ඊළඟ ප්‍රශ්න පත්‍ර පන්ති මොනවද තිත්ත සටහන් න්‍යාය සමීකරණ වැරදි නිවැරදි කිරීම පාලන ගිණුම් අර ඉවර කරපු ටිකට අදාළව තමයි පේපර් ක්ලාස් එකේ වැඩ පිළිවෙල යන්නේ. එතකොට පැහැදිලි දැන් ඒ යාළුවා ප්‍රශ්නේ එයාට පැහැදිලිද පුතේ උත්තරේ එතකොට? ඔව් සර්. ඔව් හරිනේ. එතකොට ඒ කියන්නේ එතකොට දැන් අපේ හිතමුකෝ දැන් මෙහෙම පුතේ දැන් හිතන්නකෝ මම සිලබස් එකේ මුලින් ඉඳලා උගන්වනවා කියලානේ මේ වැඩේට බහින්නේ. දැන් එහෙම කියලා මම පේපර් ක්ලාස් එකේ හිතන්නකෝ මම පොදුකාර්ය පිරිවෙය ප්‍රශ්න කතා කරොත් එහෙම ළමයි ඒව දන්නේ නැහනේ. ඒත් ඒක තේරුමක් නැහනේ. ඒ ගැන තමයි යාළුවා ඇහුවේ. ඒත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ අනිත් අයටත් තියෙන්නදී. ඒතර ඒගොල්ලොත් තේරුම් ගන්න නැති එහෙනම් ප්‍රශ්න පත්‍ර පන්ති යන්නේ මේ විදිහට. කියන්නේ පුතේ ප්‍රශ්න පත්‍ර පන්තිය හැබැයි අර සරල ප්‍රශ්න කතා කරන ප්‍රශ්න පත්‍ර පන්තියක් නෙවෙයි. ඒ කියන්නේ මුල ඉඳලම අපි සංකීර්ණ මට්ටමේ විභාග මට්ටමමයි ફોකස් කරන්නේ. හරිද? අනිත් එක තමයි සමහර විට දරුවෙක් මෙතන ඉන්න පුළුවන්. එයාට A level අපි හිතමුකෝ දැන් ඊයේ පාර එක්සෑම් එක ලියලා A level accounting වලට සර් මට B එකක් තියෙනවා. සර් මට A level accounting වලට A එකක් තියෙනවා. econ BS අවුල් වුණ හින්දා තමයි මම මෙහෙම ක්ලාස් එකකට එන්නේ. ඒතර ඒ වගේ දරුවෝ වෙනුවෙන් අපි වෙනම පුතේ අපි ළඟ ප්‍රශ්න පත්‍ර රෙකෝඩින් අපි ළඟ සංචිතයක් තියෙනවා. කෙටි ප්‍රශ්න 1000ක රෙකෝඩින් තියෙනවා. ප්‍රශ්න පත්‍ර 20ක් අපි ළඟ තියෙනවා සම්පූර්ණ රෙකෝඩින් Zoom cloud එකේ. ඉතින් ඒවා ඒ වගේ දරුවෝ වෙනුවෙන් අපි ඉෂුව කරන්න වෙනම වැඩ පිළිවෙලක් යනවා. ඒක ඇවිල්ලා අර විෂය නිර්දේශයේ අම්මට්ටමකට ආවරණේ වෙලා ඉන්න ළමයි ඉන්නවනේ. දැන් ඒගොල්ලන්ට මුලින් ඉඳලා යන්නේ ඒක සමහර ලාවට සෙට් වෙන්නේ නැහනේ. ඒතර ඒගොල්ලෝ වෙනුවෙන් පුතේ වෙනම වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. මුලින් ඉඳලාම පාඩම් ටික ආවරණය කරන වැඩේ යන අතරතුරේ එයාට වෙනම ප්‍රශ්න පත්‍ර ටිකක් දීලා ඒ ප්‍රශ්න පත්‍ර ටිකේ රෙකෝඩින් ටික යාට දීලා එයාට එතකොට මුළු සිලබස් එකෙම පේපර්ස් කරන්න කියලා ඒ සෙට් එක වෙනම අරයි යනවා. හැබැයි පුතේ අර මුලින් ඉඳලා සමහරලාට මෙතන විභාගේ ඒගොල්ලෝ මේකට මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒතකොට මෙතනදී බය වෙන්න එපා. මම මෙතනදී පුතේ වැඩිම අවධානය යොමු කරන්නේ විභාගේ අසමත් වෙච්ච දරුවෝ ගැන කියවනේ මම. ඒක අනිවාර්යයි ඈ. මම මෙහෙම නැත්තම් මම පුතේ ලංකාවේ දැන් මට තිබ්බ නැත්නම් ලංකාවේ දක්ෂම පාසල් වල ළමයි ටික අරගෙන ලංකාවේ දක්ෂම ළමයි ටික මෙතනට ගෙන්නගෙන සුපිරි ප්‍රශ්න පත්‍ර පන්තියක් කරලා ලබන අවුරුද්දේ ලංකාවේ අංක 1 ප්‍රතිඵල ටික බිහි කරන්න මටත් තිබ්බා. හැබැයි පුතේ මගේ ජීවිතේ මම ගුරුවරයෙක් විදිහට හරිද මම මේක කරලා මම ආදායමක් උපයනවා වගේ මගේ ජීවිතයේ තෘප්තිය තමයි පළවෙනි පාර විභාගේ අසමත් වෙච්ච උන් ටික අරගෙන පළවෙනි පාර විභාගේ අසාර්ථක වෙලා මාර දුකෙන් ඉන්න ජීවිතේම එපා වෙලා සමහරලාට ගෙදරින් අම්මගෙන් තාත්තගෙන් බැනුම් අහලා තමන්ගේ ජීවිතේ ළඟම එවුන්ගෙන් කතා අහලා ජීවිතේ පට්ට චාටර් එකක් කාලා ඉන්න සෙට් එක ගොඩ දාන එක තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පුතේ කිසිම හේතුවක් මත අඩු විෂය දැනුමක් තියෙන දරුවෙක් මුල් ඒකක අසාර්ථක වෙච්ච දරුවෙක් කිසිම හේතුවක් මත මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මග හැරෙන්නේ නැහැ කියන එක මම නැවත නැවතත් ඔයාලට මතක් කරනවා. හරි. එතකොට පුතේ ඔන්න අනිත් එක තමයි විශේෂයෙන් මම පුතේ ඇටෙන්ඩන්ස් චෙක් කරනවා පළවෙනි දවසේ ඉඳලම පැමිණීම බලලා තමයි හැම කෙනෙක්ගේම ෆෝන් එකකට උනත් ආන්සර් කරන්නේ පැමිණීම. ඒ කියන්නේ ලයිව් පන්තියට ඔයා එන්න ඕනේ. හදිස්සි අසනීපයක් හරි කොහොම මොනවා හරි වළක්ව ගන්න බැරි හේතුවක් මත ක්ලාස් එකට ආවේ නැති වුණොත් ඒ දරුවාගේ රෙකෝඩින් එක අනිවාර්යෙන් අපි යාට ලබා දෙනවා. හැබැයි පුතේ මම ඔයාගේ ප්‍රතිඵලයට වග කියන්නේ ඔයාගේ මම මෙහෙම කියන්නම්කෝ. ඔයාගේ පන්තියේ පැමිණීම 100%යි නම් විභාගේ ලකුණු මට්ටමත් ඒ මට්ටමට එයි. ඔයා පන්තියේ දැන් හිතන්නකෝ දවසක් එනවා ඊළඟ දවසේ එන්නේ නැහැ රෙකෝඩින් බලනවා එහෙම පුතේ මේ වැඩේ කරන්න බෑ. එහෙම කරන්න බෑ. මම ඒක දන්නව අත්දැකීමෙන්. මොකද රෙකෝඩින් එකතු කරගෙන පස්සේ බලන්න කාලයක් නැහැ. එහෙනම් විභාගයෙන් පස්සේ තමයි බලන්න වෙන්නේ. ඒතර එහෙම ළමයින්ට මේ පන්තිය හරියන්නේ නැහැ පුතේ. එතකොට ඒගොල්ලෝ කරන්න ඕනේ. කියන්නේ මේක ගේම් එකක් නේ ළමයි. සති 12ක් ඇතුළත විභාගේ ෆේල් වෙච්ච එකේ කැම්පස් දාන්න හදන්නේ මේ.
සති 12ක් ඇතුළත විභාගයට S එකක් ගත්ත කොල්ලෙක් කෙල්ලෙක්ව කැම්පස් එකට ගෙනියන්න හදන්නේ. මේක පුතේ ජීවිතේ ලොකු ඔයාට එන ජීවිතේ ලොකු අවදානම. මෙච්චර අවදානමක් පුතේ අපි අවුරුදු 13ක් ඉස්කෝලේ ගියානේ. අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා පට්ට දුකක් විඳලා පට්ට චාටර් එකක් කාලා අපි ලියව විභාගේ අපි මොනවා හරි හේතුවක් මත ගිය අවුරුද්දේ COVID-19 එකත් එක්ක එක ප්‍රශ්න රට ඇතුළේ එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න ටික ගියා. ඒ හින්දා ඔයා විභාගේ අසාර්ථක වුණේ මේ ඔයාගේ 100% දුර්වලතාවය මත නෙවෙයි. ඔයා දක්ෂ ළමයි. බලන්න ඔයා සාමාන්‍ය පෙළ වගේ ප්‍රතිඵල. ඔයා සමහර ඒ කියන්නේ ඔයා මම උගන්නද්දී අනිත් එක පුතේ ගොඩක් වෙලාවට දරුවෝ ගිය අවුරුද්දේ සිලබස් කවර් කරගත්ත YouTube වීඩියෝස් බලලා ගුරුවරයෙක් එක්ක නෙවෙයිනේ ගොඩක් වෙලාවට. පුතේ මේ වැඩේ යන්නේ සම්පූර්ණ මගේ මග වෙන්වීම මත. ඒ නිසා කිසිම හේතුවක් මත කිසිම පාඩමක කිසිම ගාණක් වාඩ බැරි වෙන්නේ නැහැ. අනිත් එක තමයි මම ඔයාට දැන් ටියුට් එකේ මම ගණන් හදාගෙන යනවන ළමයි මම මෙහෙම පුතේ මෙතන තේරුණාද මගේ රෙකෝඩින් අරන් බලන්න ඕකම තමයි මම අහන්නේ. මේක තේරුණාද කාටද ආයෙ පැහැදිලි කරලා දෙන්න ඕනේ. මෙතන තේරුණාද ළමයි මේ ගැළපිල්ල පැහැදිලිද කියන්න මේක තේරුණාද ගාණි කොතනද ආයෙ බලා ගන්න ඕනේ එහෙම. හරිද? ඔයාලා හැමෝගෙම ඕකේ එක ලැබෙනකම් මම ඉස්සරහට යන්නේ නැහැ. ඉතින් මේ පන්තියේ එතකොට ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී ඔයාලට කතා කරන්න පුළුවන් විදියට පොඩි මොකක් හරි වගේ තියෙන හෙඩ්ෆෝන් එකක් හරි එහෙම නැත්නම් මොනවා හරි ඔයාලට නැත්නම් ෆෝන් එකේ මයික් එකකින් හරි කතා කරන්න පුළුවන් වෙන විදිහට ඒක arrange කරගන්න. ඒක මාර වටිනවා ක්ලාස් එක ඇතුලේ. මොකද ඔයා කතා කරලා ප්‍රශ්නේ පන්තියේදී අහපුවාම ඒ ප්‍රශ්නෙට එවලෙම උත්තරේ මගෙත් එක්ක එනවනේ. හරිද? ඒ නිසා තර්ක කරලා මේක පුතේ අර ඉකෝන් පන්තියේ BS පන්තියේ වගේ chat කරලා කරන්න පුළුවන් ගේමක් නෙවෙයි ඈ. හරිද? එහෙම කරන්න බෑ. මගෙත් එක්ක ඔයාට කොච්චර මගෙත් එක්ක වැරදුනත් කමක් නැහැනේ පුතේ. විභාගෙට ගිහිල්ලා මේක වරදින්න නැත්නම් අපි ගොඩනේ. හරිද? ඒ හින්දා හැම කෙනෙක්ම මතක තියාගන්න ලයිව් එකේ මම ගුරුවරයාත් එක්ක කතා කරනවා. මම පුතේ වාගේ යාළුවෙක් වගේ මේක කිසිම මේ සර් මම එහෙම අහන එක හරි නැද්ද? අපේ ගෙදර ඉන්න ගෙදර සද්ද බද්ද ඇහෙනවා බල්ලෙක් බුරනවා ඒක පන්ති ඇහුනොත් මට චාටර් දේව නැහැ. ඔක්කොම ඇවිල්ලා ඉන්න එකම අරමුණකින් ඒ තමයි විභාගේ මේ පාර විභාගේ accounts වලට ඒකක් ගන්න. ඔක්කොම ඉන්න එකම අරමුණකින් හැමෝටම තියෙන එකම ප්‍රශ්න. හරිද? ඒ හින්දා හැම කෙනෙක්ම පුතේ තමන්ගේ ඔළුව හදා ගන්නවා ක්ලාස් එක ඇතුලේ කතා කරන මට්ටමට. මොකද පුතේ ෆිසිකල් ක්ලාස් එකකට ගිහිල්ලා ළමයි 500ක් ඉන්න පන්තියක ගුරුවරයෙක් එක්ක ඍජුව කතා කරන්න බෑනේ. ඒකනේ ඇත්ත කතාව. හැබැයි පුතේ මේ පන්තියේ එහෙම වෙන්නේ නැහැ. ඔයාට ඕනම මොහොතක මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. අපි chat කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. අවශ්‍ය බැරිම කෙනෙක්ට මොනවා හරි අපහසුතාවයක් තියෙන කෙනෙක්ට chat කරන්න පුළුවන්. අපි ඒවට උදව් කරනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අනිත් එක තමයි මම සහ ඔයාගේ ක්ලාස් එක කෝඩිනේට් කරන මිස් ඒ කියන්නේ මගේ බිරිඳ ඇය වරලත් ගණකාධිකාරීවරියක්. ඉතින් අපි දෙන්න එකතු වෙලා තමයි මේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ. ඉතින් මං හිතන්නේ ලංකාවේ උසස් පෙළ ටියුෂන් පන්ති පවත්වන ආයතනවල උසස් පෙළ ඔන්ලයින් පන්ති පවත්වන ආයතනවල ඒ කියන්නේ ඔයාගේ දැන් මම හදිසියේ මගේ ෆෝන් එක මම ආන්සර් කරේ නැතත් ඔයාලට ක්ලාස් එක ඇතුලේ මොනවා හරි ගැටලුවක් අහන්න ඔයාලට මිස්ටර් කතා කරලා අහන්න පුළුවන්. එයා වරලත් ගණකාධිකාරීවරයක්. ඉතින් 2012 මම හිතන්නේ අය 2012 වසරේ ශ්‍රී ලංකාවේ AAD exam එකේ ලංකාවෙන් පළවෙනියා වුණේ අය. ඉතින් ඔයාලට ඇයත් ලොකු සහයෝගයක් ලබා දෙනවා මේ පන්ති වල වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් අපි දෙන්න එකතු වෙලා තමයි පුතේ ලංකාවේ මේ ඔන්ලයින් පන්ති මේ වැඩ පිළිවෙල කරගෙන යන්නේ. ඉතින් අය දැන් බරලත් ගණකාධිකාරීවරියක් වුණත් රැකියාවකට යන්නේ නැහැ. ඉතින් මගෙත් එක්ක මේ වැඩ ටික කරගෙන යනවා. ඉතින් ඒකත් එතකොට ඔයාට ලොකු බෙනිෆිට් එකක් ළමයි. මොකද රෙකෝඩින් එකක් ගන්නද ඔයාගේ ඕනම වැඩකට ඔයාට මිස්ටර් කතා කරලා ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් මාව කන්ටැක්ට් කරගන්න බෑ. මම ළමයි ගම්පහ යහන්ස ආයතනයේ මම ෆිසිකල් ක්ලාසස් කරනවා. ඒතර මම සතියේ දින 2ක් 3ක් විතර වගේ ගම්පහ පන්ති කරනවා. ඊට පස්සේ ඉතුරු සතියේ දවස් 4-5ම යොදන්නේ ඔන්ලයින් පන්තියට. වෙන ලංකාව පුරාම මේ නගර 4ක 5ක දුවන ගුරුවරයෙක් නෙවෙයි මම ගම්පහ පන්ති කරන ඔන්ලයින් පන්ති කරනවා. හරිද? ඉතින් ඔන්ලයින් පන්තියේ ළමයින්ට තමයි වැඩිම අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ වැඩෙන් උපරිම බෙනිෆිට් එකක් ගනී. ඉතින් අර මම කිව්වා වගේ පට්ට සාර්ථක ප්‍රතිඵල ටිකක් කොන්ද කිලින් තියාගෙන කියන්න පුළුවන් තත්ත්වයක් මේ පන්තියේ දරුවෝ ටික පන්තිය ඇතුලේ කොට නගයි කියලා මම බලාපොරොත්තු වෙනවා. තනියකින් මිනිස්සෙක්ට අප්පුඩි ගහන්න බෑනේ ළමයි. මට මේ ගේම තනියෙන් ගහන්න බෑ. හරිද? මට ඔයාගේ සහයෝගය ඕනේ. ඉතින් අපි එකම පවුලක සෙට් එකක් වගේ මේ ගේම් එක අපි ගහමු. ගානක් හදද්දී එකෙක්වත් කිසිම ළමෙක්
මට ගාන බැරි වුණා කමක් නැහැ පස්සේ ඔහෙ අල්ල ගන්නවා කියලා හිතන්න එපා පුතේ. එහෙම ළමයින්ට තමයි මේ සති 12 මදි වෙන්නේ. ආයේ ගාන කමක් නැහැ මම පස්සේ ඔය රෙකෝඩින් එක බලලා අල්ල ගන්නවා. ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියා ගන්නවා. එහෙම ළමයින්ට සති 12 මදි. ඒගොල්ලෝ 2023 විභාග කරන්න ඕනේ. හරිද? එහෙම ළමයින්ට මේ අවුරුදු මේ මාස තුනෙන් විභාග කරන්න බෑ. හැබැයි පුතේ ජීවිතේ මොන අභියෝග ආවත් ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් පට්ට ශක්තිමත් හදවතක් හිතක් තියෙන කොල්ලෙක් නම් කෙල්ලෙක් නම් ඔයා මේ සති 12 ඇතුලේ මේ ගේම් එක අනිවාර්යෙන් ගහනවා ළමයි. හරිද? ඔයාගේ නමින් ප්‍රතිඵල ලේඛනයක් මම ලබන අවුරුද්දේ ප්‍රතිඵල ලේඛන මගේ පේජ් එකේ දානකොට මම දානවා අනිවාර්යයි. හැබැයි පුතේ ඒ වෙනුවෙන් මම ඔයාගෙන් ඉල්ලන්නේ ඉල්ලීම් කිහිපයයි. හැම දවසකම ලයිව් පන්තියට සම්බන්ධ වෙන්න. පන්ති උගන්වද්දී අම්මානට ප්‍රශ්න අහන්න. පොඩි දේ පවා දිත්ත සටහන් න්‍යාය සමීකරණ වලින් පටන් ගන්නෙ. පළවෙනි තැන ඉඳලා ප්‍රශ්න අහන්න. හරිද? ඔයා පළවෙනි තැන ඉඳලා ප්‍රශ්න අහන්න. විෂය සුපිරියටම අල්ල ගන්න. ඔයාට හිතා ගන්නත් බැරි තරමට විෂය අහුවෙන්න පටන් ගනි. ඒ නිසා පුතේ මම මෙතන උගන්වන්න පටන් ගන්නෙ ඔයාලා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතාගෙන. ඒතකොට හිතන්න එපා. දැන් අනිත් එක තමයි තව ළමයි අහන ප්‍රශ්නයක් තමයි සර් ස්පීඩ් රිවිෂන් එකක් නෙමේක. ගොඩාක් ස්පීඩ් යනවද? නෑ පුතේ බොහොම හිමින් තමයි උගන්වන්නේ. ස්පීඩ් කියලා කියන්නේ නමට විතරයි. ස්පීඩ් කියන්නේ නමට විතරයි. අපි කාල සීමාව වැඩි කරලා තමයි තියෙන්නේ. සති 12 වුණාට පුතේ උගන්වන කාලේ සතියට පැය 20ක් උගන්වනවා අපි. මාසෙට පැය 100ක් වැඩ කරලානේ පුතේ එතකොට. මාසෙට පැය 100 වැඩ කරලානේ. ඔයා ගියව දැන් ඔයා ෆිසිකල් ක්ලාසස් වලට සම්බන්ධ වෙච්ච සතියට පැය 2යිනේ. දැන් ඒ වගේ 10 ගුණයක් වැඩ කරන්න පටන් ගන්න. සතියට පැය 20ක් අපි වැඩ කරනවා යත් එක්ක. ඉතින් මම හිතනවා පුතේ මම මේ කරපු පැහැදිලි කිරීම මම පැයයි වාගෙන් ඉල්ලුවේ මේ පැහැදිලි කිරීමට. අපි රාත්‍රී 9:30ට මේ පැහැදිලි කිරීම කරන්න පටන් ගත්තේ. දැන් 10:30යි. ඉතින් මම මෙතනින් එහා පැත්ත වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් ක්ලාස් එක ගැන හොයලා බලන්න පේජ් එකට ගිහිල්ලා පන්තියට ගිය අවුරුද්දේ සහභාගී වෙච්ච දරුවෝ ප්‍රමාණය කොච්චරද? මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න. ගිය අවුරුද්දේ පන්තියට ආවේ ළමයි කීයද? හරිද? ඒකෙන් කී දෙනෙක් විශ්වවිද්‍යාලේ හරියද? පුතේ මම විශ්වාස කරනවා මම හොයලා බැලුවා. දරුවෝ මට කතා කරලා කිව්වා අපේ පන්තිය ඇතුලේ තමයි වැඩිම විශ්වවිද්‍යාල වරම් ප්‍රතිශතයක් පහුගිය අවුරුද්දේ බිහි කරේ මේ. හැබැයි මේ කැම්පස් යන්න බැරි ඒ සාමාර්ථ නෙමෙයි ඈ. ගොඩාක් පන්තිවල එහෙම තියෙනවා කැම්පස් යන්න බෑ. ඒ ළමයි ඇකවුන්ටින් ඒ අරන් වැඩක් නැහැ නේද? හරිද? අපි එහෙම නෙමෙයි පුතේ දිස්ත්‍රික් ප්‍රතිඵලයකට තමයි ළමයින්ව සූදානම් කරවන්නේ. ඔයා දිස්ත්‍රික්කේ පළවෙනියා වෙනවා කියලා හිතලා ඔයාගේ විභාගේ නෙවෙයි මුළු ජීවිතේම සාර්ථක කරගන්නවා කියලා හිතලා පළවෙනි දවසේ ඉඳලම පන්තියට සම්බන්ධ වෙන්න කියලා මම හැමෝටම මතක් කරනවා. ඉතින් නිබන්ධන ටික පුතේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් මොකද පන්තියට සම්බන්ධ තාම දරුවෝ පන්තියට සම්බන්ධ වෙන ගමන්නේ තියෙන්නේ. හැම පාඩමකටම අදාළව නිබන්ධන ටික ගෙදරට එවනවා. ඒක අඩුපාඩුවක් කරන්නේ නැහැ කිසිම හේතුවක් මත. ඉඳලාමත් සමහර වෙලාවට ළමයි ප්‍රශ්න පත්‍රයක print out එකක් එහෙම දාගන්න කිව්වොත් ඒකට මගෙත් එක තරහ වෙන්නත් එපා. ඉඳලාමත් හැමදාම නෙමෙයි ඒක. ඉඳලාමත් ඒ කියන්නේ අලුත්ම ප්‍රශ්න ටිකක් මට හම්බුනොත් ඒක එතකොට මාසයක් ගිහිල්ලා මේ නිබන්ධන කට්ටලේ එවනකන් ඉඳලා කතා කරන්න බැරි හදිස්සිය කතා කරන්න එකක් ආවොත් පුතේ මේක print out එකක් දාගන්න කියලා පොඩි බරක් එහෙම කියන්නේ පොඩි දෙයක් එහෙම දුන්නොත් ඒකට මගෙත් එක තරහ වෙන්න එපා. අනිත් එක ළමයි පළවෙනි පන්ති පටන් ගන්න දවසේ දැන් පළවෙනි පන්ති පටන් ගන්න දවසේ දැන් මේ අපිට තියෙන ඉරිදානේ. ඒ ඉරිදා වෙද්දී පුතේ නිබන්ධන ටික අපි දැන් අපේ හිතමුකෝ හෙට අනිද්දා දැම්ම කියලා. ඒතර නිබන්ධන ටික එන්න කල්මදිනේ. පළවෙනි දවසේ අපිට වැඩේ කරන්නේ පළවෙනි දවසට විතරක් ඔයාලට PDF එක රිෆර් කරලා තමයි ක්ලාස් එකට ජොයින් වෙන්න වෙන්නේ. ඔය එක කැපකිරීමක් ඔයාගේ. හරිද මම කියන්නේ? ඊට දෙවෙනි සතිය වෙනකොට පුතේ නිබන්ධන කට්ටලේම ඔයාලට ලැබිලා තියෙනවා. මාසෙම වැඩ කරන්න කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මාසවල පුතේ නිබන්ධන වල ප්‍රමාද වීම සිද්ධ වෙන්නේ නැහැ. අපි මාසේ මුලම නිබන්ධන ටික මාසේ දෙවෙනිදා තුන්වෙනිදා විතර වගේ වෙනකොට නිබන්ධන ටික වාට එවනවා. අනිත් එක තමයි මේ මාසේ එවන නිබන්ධන කට්ටලේ තුල ලබන මාසේ පළවෙනි දවස් 5ට 6ට ලබන මාසේ පළවෙනි සතියේට විතර වගේ වැඩ කරන්න නිබන්ධනත් අපි එවලා තියෙන්නේ. හරිද? ඒ නිසා ඒකට මේ PDF එකකින් පන්තියට සම්බන්ධ වෙන්න වෙන්නේ පුතේ ආරම්භක සම්මන්ත්‍රණයේ පළවෙනි දවසේ විතරයි. අනිත් ළමයි හිතන්න එපා දැන් සර් ආරම්භක සම්මන්ත්‍රණය කරන්නේ මුල් පාඩන්නේ ඒ හින්දා මම එන්න ඕනේ නැහැ නේ. එහෙම හිතන්න එපා. හැමෝම පන්තියට එන්න. දෙවෙනි දවසේ පුතේ මම දැන් පළවෙනි දවසේ ඔයාලට උගන්වනවානේ ගිණුම් කරන සමීකරණ හැඳින්වීම. ඒක උගන්වලා මම ඊළඟ දවසේ ගන්න පුතේ කලමනාකරණ ගිණුම් කරන්නේ මැනේජ්මන්ට් එකවුන්ටිං. මං සඳුදා හරිද සඳුදා ඔයාලට ලකුණු 20ක් අරන් දෙනවා සඳුදා වෙද්දී එලෙවල් එක්සෑම් එකේ.
ලකුණු 20ක් ඒ කියන්නේ පාස් පේපර් ගණන් හදන්න පුළුවන් තත්ත්වෙට දවස් දෙකකින් වාවපත් කරනවා. හරිද? පාස් පේපර්ස් ගණන් හදන්න පුළුවන් තත්ත්වෙට දවස් දෙකකින් පත් කරනවා. ලකුණු 400න් ලකුණු 20ක් මම ඔයාට ගන්න තත්ත්වෙට ගන්න පුළුවන් වෙන තත්ත්වෙට දෙවෙනි දවසේදී පත් කරනවා. ඉතින් පුතේ මාසයක් ඉගෙනගෙන බලන්න පන්තියට ඇවිල්ලා. ඉතින් ප්‍රධාන වශයෙන් කියන්නෝනේ මේක ඇවිල්ලා බලන්න බලලා පන්ති එන්න එහෙම කාලයක් නැහැනේ. සති 12යිනේ තියෙන්නේ. විශ්වාසයි නම් පුතේ පන්තියට එන්න. ඒ විශ්වාසය තහවුරු කරලා තියෙනවා ගිය අවුරුද්දේ. ඉතින් ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම ඊට වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ක්ලාස් එකට සම්බන්ධ වෙලා සර් ගණන් හදන විදිහ බලන්න. තර්කානුකූලව ගණන් හදනවා නම් තර්ක කරලා නම් ගණන් හදන්නේ. ඒ කියන්නේ ඒව බලන්න ඕනේ කෙනෙක් කියනවා. දැන් පුතේ ඔයාලට සමීකරණ පාඩම උගන්වන විදිහ දිහා බලලා හිතන්න බෑ මම කොහොමද මැනේජ්මන්ට් ඇකවුන්ටිං ඉගෙන උගන්වන්නේ කියලා. ඔයා මම ගිණුම් කරන සමීකරණ පාඩම සමීකරණ පාඩමනේ පුතේ පළවෙනි දවසේ උගන්වන්නේ. ඒක දිහා දැකලා කියන්න බෑ ඔයා මම කොහොමද කම්පැනි accounts හදන්නේ කියලා. ඊට පස්සේ පුතේ කවුරු හරි දරුවෙක්ට දෙගිඩියාවක් තියෙනවා නම් සර් කොහොමද සමාගම් අවසාන ගිණුම් හදන්නේ? සර් කොහොමද මුදල් ප්‍රවාහ ප්‍රකාශන හදන්නේ? එතකොට සර් කොහොමද ආන්තික පිරිවැය ගණන් හදන්නේ? සර් කොහොමද පොදුකාර්ය පිරිවැය ගණන් හදලා තියෙන්නේ? මේ පැහැදිලි කිරීම මට චුට්ටක් බලන්න ඕනම පාඩමක පුතේ මගේ YouTube channel එකක් නැහැ. අපි YouTube කරන්නේ නැහැ. එතකොට channel එකක් තියෙනවා. නමුත් මම මේක පාවිච්චි කරන්නේ නැහැ පුතේ. මේක ලංකාව ඇතුලේ මගේ පන්තියට සහභාගී වෙන දරුවෝ වෙනුවෙන්ම කරන වැඩපිළිවෙලක්. ඒ නිසා මම YouTube follow කරන ගුරුවරයෙක් නෙවෙයි. ඒතකොට ඒව ගැන ඒ කියන්නේ YouTube follow කරන ගුරුවරයෙක් නෙවෙයි. සමහර වෙලාවට ඉඳලාමත් ඉතින් ඔය නිකන් කරන එකක් වගේ දානවා. නමුත් මගේ ළඟ පුතේ YouTube channel එකක ගොඩ ගහපු වීඩියෝ නැති වුණාට පැය 10 ගානක රෙකෝඩින් Zoom storage එකේ Zoom cloud එකේ තියෙනවා. ඒ නිසා මගේ දරුවෝ වෙනුවෙන් මම කෙටි ප්‍රශ්න 1000ක් තියෙනවා මං ළඟ. කෙටි ප්‍රශ්න 1000ක් තියෙනවා. රෙකෝඩින් එක කෙටි ප්‍රශ්න 1000ක් තියෙනවා. ඒ කියන්නේ සමහර කෙටි ප්‍රශ්න පැය උගන්නන කෙටි ප්‍රශ්න තියෙනවා. එක කෙටි ප්‍රශ්නේ පුතේ පැය උගන්නනවා. ඒ කියන්නේ එක කෙටි ප්‍රශ්නේ උගන්නද්දී මුළු පාඩම මේක ඇතුලේ කියලා දෙනවා. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ බැංකු සැසඳුම් මං ඔයාලට කියලා දෙනවා කියලා. බැංකු සැසඳුම් ප්‍රකාශන පාඩමට එනකොට ඒ පාඩමම මං එක කෙටි ප්‍රශ්නෙන් කියලා දෙනවා. හරිද? එහෙම නැතුව මේ ප්‍රශ්නේ ගත්තා ළමයි ගන්න කියවන්න මේක උත්තරේ එහෙම නෙමෙයි ඈ. ඒක පුතේ ගලාගෙන යාමක් ලස්සනට ඒ කියලා දෙන්න ඕනේ. කියන්නේ මේ ගානම දැන් මම විභාගෙදී මම මගේ මොඩල් පේපර් වලට හදන ගාන නෙමෙයිනේ පුතේ විභාගෙට එන්නේ. විභාගෙට එන්නේ වෙනම ප්‍රශ්න පත්‍රය හදන මහාචාර්යවරයා වෙනම විදියකට හිතලා හදන ප්‍රශ්නයක් එන්නේ. මම හුරු කරන්න ඕනේ මගේ මොඩල් පේපර් ටික කරලා ඒව හදන්න පුළුවන් දරුවෙක් වෙන්නේ මම ගොඩන ගන්න ඕනේ. ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් හිතන්න පුළුවන් දරුවෙක්ව තමයි පුතේ ගිණුම් කරන විෂය ඇතුලේ මම බිහි කරන්න ඕනේ. ඒ නිසා පුතේ ප්‍රශ්න කටපාඩම් කරවන්නේ නැහැ, ගණන් කටපාඩම් කරවන්නේ නැහැ, ගැළපිලි කටපාඩම් කරවන්නේ නැහැ. පටන් ගත්ත මොහොතේ ඉඳලම සිද්ධිය තමයි කියලා දෙන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක අවසානයේදී හරිද ගිණුම් කරන්නේ විෂය තව කෙනෙක්ට උගන්වන්න පුළුවන් මට්ටමට ඔයාගේ දැනුම හදනවා පුතේ. මේක කරන්න බැයි නම් කියන්නේ මොකද මම මේ පුරුදු වෙන්න පන්ති කරන මිනිස්සෙක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ටියුෂන් පන්ති කරන ගුරුවරයෙක්. ඉතින් මම මේක මේ විශේෂයෙන් කියන්නේ ආසාව තියෙන මේක කරගන්න උණ තියෙන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවනේ. සර් මට මේ ගේම ගහන්න ඕනේ. මට එහෙම කියලා තියෙනවා ළමයි කතා කරලා. සර් මට මේ වැඩේ කරගන්න ඕනේ. අන්න ඒගොල්ලෝ ඒ වගේ කොල්ලෝ කෙල්ලෝ ටික ගොඩ දානවා අනිවාර්යෙන් පුතේ. හැම දවසකම ලයිව් වෙන්න කතා කරන්න මගෙත් එක්ක ඕන තැනක්. හරිද සර් අතනට කැමරාව ගන්න මට එහෙම කියන්නේ ලොකු සීන් නෑ සර්ගේ එහෙම නෑ. මම ඔයා වගේමයි ඔයාගේ දෙමව්පියෙක් හරි සහෝදරයෙක් හරි යාළුවෙක් හරි එහෙම හිතන්න. සර් කියන එක පැත්තකින් තියමු. කවදා හරි මට ගරු කරනවා නම් ප්‍රතිඵල ආපු දවසට ගරු කරන්න. දැන් එහෙම ලොකු ගරු කිරිලි ඕනේ නෑ. හරිද? මට ඕනේ දැන් වැඩ ටික කරන්න. හරිද? මේ ගේම් එක ගහන්න කවදා හරි ඔයාගේ විභාගේ ප්‍රතිඵල ආපු දවසට මට ගරු කරන්න. හරිද? දැන් ඕනේ නෑ පුතේ. දැන් ඔයාව මාව මහන්සි කරවලා මගෙත් එක්ක මේ වැඩේ කරන්න උත්සාහ කරන්න. හරිද? ඉතින් ඕනම වෙලාවක පුතේ දැන් ඔයා ගණන් හදද්දී සර් අතනට කැමරාව ගන්න මෙතන පුතේ කැමරා ඔපරේටර්ස්ලා එහෙම ලොකු අතම්දර නැහැ. ඔපරේටර්ත් මම තමයි. හරිද? සම්පූර්ණ ගේම් එක ගහන්නේ මම. මේක තනියෙන් මම වැඩේ කරන්නේ. ඉතින් ඒ කියන්නේ සම්පූර්ණ ඒ කියන්නේ මේකට මට උදව් කරන්න මේ ස්ටාෆ් එකක් එහෙම නැහැ. සම්පූර්ණ මම ඉන්නේ. ඒතර ඔයාලට කැමරාවේ සර් මෙතනට ගන්න මේ ගානසේ අතන අර ගැලපිල්ල සර් අතන අර ජංගමනවත්කම් වල අර තොගේ ගැලපුණේ කොහොමද එතන පොඩ්ඩක් ආයි කියලා දෙන්න. අතනට අර මූල්‍ය තත්ත්වයේ සර් ජංගමනවල වත්කම් වලට පොඩ්ඩක් අරගෙන යන් සර් කියලා කියද්දි මම
ඔයත් එක්ක මෙහෙම යනවා. හරිද? ඊට පුතේ අර ෆිසිකල් ක්ලාස් එකකටත් වඩා නිදහසේ ඔයාගේ වැඩ ටික ඔයාට වෙනවා. හරිද? ඒ හින්දා පුතේ කිසිම දෙයකට බය වෙන්න එපා. ෆිසිකල් ක්ලාස් යන්න බැරි වෙච්ච දරුවෝ සමහර ලාවට ෆිසිකල් ක්ලාස් වලට ගියාම අපි සර් එක කතා කරන්නේ නැහනේ. ෆිසිකල් ක්ලාස් දැන් මම ෆිසිකල් ක්ලාසස් ගම්පහ යහන්සයිගේ කරන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක පුතේ අපි ගම්පහ යහන්සයිගෙත් ආරම්භ කරනවා. මම ඒකත් අර මතක් කරන්න මේ ප්‍රෝග්‍රෑම් එකම අපි ගම්පහ යහන්සයිගේ කරනවා. මම ඒකේ හෑන්ඩ් බිල් එක තමයි මේ තියෙන්නේ සති 16ක්. මේක මේ පුරුදු වෙන්න කරන වැඩක් නෙමෙයි. මේ ගම්පහ යහන්ස ආයතනයේ ඔය සති 12න් පාඩම් 16ක් ගම්පහ යහන්ස ගම්පහ නගරේ මේක හෙට පටන් ගන්න උදේ මම හිතන උදේ අපි 8ට දාලා තියෙන්නේ සැප්තැම්බර් 9න්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ගම්පහ යහන්සයි කියන අතරතුරේදී තමයි මම මෙහි ඔන්ලයින් එකේ යන්නේ. ඉතින් මේක පුතේ දැවැන්ත සැලසුම් සහගත වැඩපිළිවෙලක්. හරිද? ඒක තේරුම් ගන්න. ඉතින් විශේෂයෙන් ඔයාලට පන්තිය ගැන විශ්වාසයක් හිතුණා නම් පන්තියට එක දවසක් ඇවිල්ලා බලන්න. සතියක් විතර වගේ අනිත් එක තමයි දැන් ඔයාලට විශ්වාසය තහවුරු කරගන්න තව ක්‍රම තියෙනවා. ඔයාලට අක් ගාලා අපිට මැසේජ් එකක් දැම්ම සර් කම්පැනි accounts ගාණක් හදන වීඩියෝ එකක් මට එවන්න. එකක් නෙමෙයි 10ක් ඉල්ලන්නකො 20ක් ඉල්ලන්නකො ඒත් එවන්න. හරිද? ආන්තික පිරිවැය ගැන උගන්වන වීඩියෝ එක මට පොඩ්ඩක් එවන්න. බැලුවා. දැන් මං කියන පුතේ එකපාරටම ගින්න නෙමෙයි මම මේ YouTube වීඩියෝ 10ක් විතර වගේ ඔයාලට දාලා නෙමෙයි. ඔයා ඉල්ලන්න ඕනම තැනක් හරි සර් මට එවන්නකෝ LKS 16 LKS 16 ෂය උගන්වන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් බලන්න ඕනේ. හරි දානවා පුතේ ඔයාලා රෙකෝඩින් එක. ඕනම තැනක් ඔයාලා රෙකෝඩින් එක අරගෙන ඒ කියන්නේ මම මේ ගිය අවුරුද්දේ උගන්වපු පන්තියේ රෙකෝඩින් එක අරගෙන බලලා ඔයා ඕන තැනකින් ඉල්ලන්න මට ඕනම තැනකින් දෙන්න පුළුවන්. හරිද? අනිත් එක තමයි පුතේ 11 වෙනිදාට කලින් රෙජිස්ටර් වෙන්න ක්ලාස් එකේ ඊට කලින් වාගේ ඔය විශ්වාසය හදා ගන්න තමයි මම අර වගේ මොකද පුතේ විශ්වාසයෙන් පන්තියට ආවොත් තමයි ඒක yaadෙන්නේ. හරිද? විශ්වාසයෙන් හරි ඉස්සල්ලාම පුතේ විශ්වාසය ඇති කරගන්න ඕනේ නම් අර වැඩ ටික කරගන්න. දැනට විශ්වාසය ඇති වෙලා නම් අවුලක් නැහැ. නමුත් සමහර ලාවට පුතේ විශ්වාසයක් තාම ගොඩ නැගිලා නැත්තම් අන්න සර් මට පොඩ්ඩක් බැංකු සැසඳුම් පාඩමේ රෙකෝඩින් එවන්න. ඔයා මොකක් හරි විශ්වාස කරන පාඩමක රෙකෝඩින් එකක් අරගෙන ක්ලාස් එකේ මම උගන්වන්නේ කොහොමද කියලා බලන්න. ඒකට වැඩේ හුවෙනවා පුතේ. ඉතින් අනිත් එක තමයි ඒ ඔය ටික තමයි මතක් කරේ පුතේ. හරිම සුහදව තමයි අපි පුතේ පන්තියේ වැඩ කටයුතු යන්නේ. ඉතින් මම ගැන පෞද්ගලිකව ඉතින් මම කියන්න යන්නේ නැහැ. බොහොම නිදහසේ පුතේ වැඩ කරන ලේසියෙන් ඔයාගේ ප්‍රශ්න ටික විසඳගෙන දැවැන්ත ගමනක් ඉස්සරහට යන්න පුළුවන් පන්තියක් කියලා මේක හිතෙනවා නම් ඉතින් YouTube channel වල subscribersලා වැඩිම ගුරුවරයා නෙවෙයි මම YouTube channel කරන්නේ නැහැ. හැබැයි පුතේ අපේ ළඟ තියෙන රෙකෝඩින් ඔයා බලන්න ඒවා YouTube වලට දැම්මොත් අපිට ලංකාවේ ඒවා කරා ඒ කියන්නේ ලංකාවේ අංක 1ට යන්න පුළුවන්. නමුත් මම බලාපොරොත්තු වෙන තැන ඒක නෙවෙයි. මට ඕනේ පුතේ මුළු ලංකාවේ වැඩිපුරම ළමයි ගෙන්නගෙන මේ පන්තිය ඇතුලේ අසමත් දරුවෝ ඊට එහා ප්‍රමාණයක් බිහි කරන පන්තියක් ගොඩනගන්න නෙවෙයි. මගේ පෞද්ගලික අවධානය 100%ක් දෙන්න පුළුවන් තරමට දරුවෝ ටික පන්තියට අරගෙන මට ඇති. හරිද? අසීමාන්තිකව ලාභ ලබාගෙන ආදායම් ලබලා දරුවන්ගේ ජීවිතවලට ඩැමේජ් එකට කවුද එතකොට වගේ කියන්නේ? කරන්න බෑනේ පුතේ. ඉතින් මම එතකොට මගේ පන්තියට සාමාන්‍යයෙන් සීමිත ඒ කියන්නේ ළමයි 100කට වඩා අඩු ප්‍රමාණයක් තමයි බඳව ගන්න. සැප්තැම්බර් 11න් පස්සේ කිසිම කෙනෙක් පන්තියට ගන්නෙ නැහැ. කිසිම කෙනෙක් සැප්තැම්බර් 11න් පස්සේ රෙජිස්ටර් කරගන්නේ නැහැ. සැප්තැම්බර් 11 වෙද්දී සම්පූර්ණ ලියාපදිංචි වැඩ කටයුතු අවසන් කරනවා. 11 වෙනිදා වෙනකොට එතන ඒ ආපු උන් ටිකත් එක්ක මේ ගමන යනවා. හරිද? එහෙනම් පුතේ ඔච්චරයි මම පැහැදිලි කරන්නේ. ඉතින් අර කියපු දේවල් ටික මතක තියාගන්න. අපි දැවැන්ත ගමනක් ඉස්සරහට යන් සති 12 ඇතුළත මේ ගේම් එක ගොඩ දානවා. අනිවාර්යයි. ඒකේ දෙකක් නැහැ. තමන්ව විශ්වාස කරන්න, තමන්ගේ ආත්මය විශ්වාස කරන්න. ඔයාට පුළුවන්. ඒ කියන්නේ ඔයා මෙච්චර කල්පොතේ ඔයාගේ උපරිම කැපැසිටි එක නිදහස් කරේ නැහැ. බයික් එකක් ගත්තා කියලා හිතන්න. අපි බයික් එකේ යන වේගය කියන්නේ උපරිම කැපැසිටි එක නෙවෙයිනේ. ඒකේ උපරිම කැපැසිටි එක ගන්න පුළුවන් ඔයා හිතුවේවත් නැති තරම්. හැබැයි පුතේ අපි මෙච්චර කල් අපේ ලයිෆ් එකේ අපි උපරිම ධාරිතාවයෙන් වැඩ කළේ නැහැ. හරිද? උපරිම ධාරිතාවයෙන් වැඩ කරේ නැහැ. ඔයාට පැය ඔයා මගෙත් එක්ක පාඩම් ටිකක් ඉගෙනගෙන බලන්න. ඔයා විශ්වාස කරලා බලන්න. ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි මෙච්චර වැඩ කරන්නේ මමද කියලා. මේ කම්පැනි accounts ගණන් එල්ලි වෙනකන් හදන්නේ මමද කියලා ඔයාට හිතා ගන්නවත් බැරි වෙයි. ඉතින් පුතේ සමහර ලාවට ඔය සඳුදා පන්තිය එළි වෙනකන් උනත් යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒවට මට බනින්න එපා. මොකද මේක අසීමාන්තිකව වැඩ කරලා ගහන්න ඕනේ ගේමක්.
ඒ නිසා එහෙම නැතුව මගේ ජීවිතෙත් මම මේ පෞද්ගලික ජීවිතේ පවා 100%ක්ම නෙවෙයි සෑහෙන දුරට කැප කරලා තමයි මේ ගේම් එක ගහන්නේ. ඉතින් අර ප්‍රශ්න පත්‍ර පන්ති එහෙම ඒවා අර මණ්ඩේ ක්ලාස් එක විශේෂයෙන් 10 2 1 පාන්දර 3 වුණා කියලා ලීව් වෙලා මාරු වෙන්න එපා. මං තනියෙන් එතකොට හරිද මේක එකතු වෙලා ගහන්න ඕනේ ගේම් එකක්. අසීමාන්තිකව මහන්සි වෙන්න සූදානම් දරුවෙක් නම් බුදේ අනිවාර්යයෙන්ම ඔයා විභාගේ මේ වෙලාවේ අසමත් වෙලා තිබ්බත් ඔයා විශ්වවිද්‍යාලේ යවනවා. සති 12 මට හොඳටම ඇති. ඒ සති 12 ඇතුළත මොකද ලංකාවේ අනිත් ළමයින් සති 12ට වඩා වැඩි කාලයක් නැහැනේ. හරිද අපිත් එක්ක තරගෙට ඉන්න අනිත් හැමෝටම තියෙන්නේ මේ අපිට තියෙන කාලෙම තමයි. හරිද එහෙනම් බුදේ මේකේ හැම තරග කාලයකටම තියෙන එකම වෙලාවක්. එහෙනම් අපි වෙලාවමදි කියන්න බෑනේ. හරිද ඒ නිසා බුදේ එහෙනම් මම මෙතනින් එහාට කතා කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා. නමුත් මම පළවෙනි දවසේ ඉඳලා උගන්වන්න පටන් ගන්න. දැන් මේවා උකුත් කියන්නේ පළවෙනි දවසේ ඉඳලා ඔයාව මොරාල් කරගෙන ඒක හොඳට මතක තියාගන්න. මම පට්ට මොරාල් හයි මොරාල් තමයි පන්තියේ හයි මොරාල් එකේ තමයි පන්තිය වැඩ කරන්නේ. හරිද? එච්චරයි එහෙනම් බුදේ මතක් කරන්න තියෙන්නේ. එහෙනම් අද දවසේ මාව විශ්වාස කරලා මේ මොහොතට සම්බන්ධ වෙච්ච ඔයාලා හැමෝටම ජීවිතේ උපරිම ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරනවා ළමයි. ජීවිතේ ජය ගන්න, ජීවිතේ ජයග්‍රහණය කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ අම්මා තාත්තට සමහර ලාවට ඔයාගේ පළවෙනි වර ප්‍රතිඵල ආපුවාම දුක හිතෙන්නේ නැති. අම්මට මාර දුකක් හිතෙන්නේ මගේ දරුවාගේ ප්‍රතිඵලයේද මේ කියලා. තාත්තා සමහර ලාවට දුක හිතෙන්නේ නැති සමහර ලාවට ඒගොල්ලෝ ඔයාට මාර දුකක් හිතෙන්න දෙත් එක්ක. අනේ ඇයි සමහරවිට අම්මා දුක හිතුණාට එයා බනින්න නැතුව ඉන්නත් ඇති වාට. ඔයා සමහරට තාත්තා ගෙදරින් මාව පන්නයි කියලා හිතුවද? ඔයාගේ ප්‍රතිඵලයට එහෙම වාට කිසිම දෙයක් නොකියව වෙන්න පුළුවන්. සමහරවිට ගෙදරින් ගහලා පැන්නුවා නම් දුකක් නැහැ. අර එහෙම මොකුත් නොකියුවේ හින්දා දුක වැඩි. ඒ නිසා පුතේ අනිවාර්යෙන් එහෙනම් මොකද මේ දෙමව්පිය අවුරුදු 13ක් තිස්සේ ආ වෙනුවෙන් අසීමාන්තික දුකක් වින්දා, පට්ට දුකක් වින්දා. ඉතින් මේ දෙමව්පියන්ට අනිවාර්යයෙන්ම පුතේ මගේ කෙල්ල කැම්පස් අනේ මගේ කොල්ල කැම්පස් ගිහිල්ලා කියලා ඒ අම්මගේ තාත්තගේ කටින් ගමේ මිනිස්සුන්ට ගිහිල්ලා තමන්ගේ නෑදෑයෝ ඉස්සරහා ගිහිල්ලා ආඩම්බරකම් කියන්න පුළුවන් වෙන තත්ත්වෙට පුතේ ඔයාගේ ප්‍රතිඵලේ ලබන අවුරුද්දේ කොට ගන්න ඕනේ. ඒ දේ මම පන්ති ඇතුලේ කරනවාමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයන විෂයන් දෙක ලස්සනට බැලන්ස් කරගන්න. ඒ දෙක බැලන්ස් කරගන්න පුතේ මොකද මේ අවුරුද්දෙත් මගේ දරුවන්ගේ සමහර දරුවන්ගේ මම ගිනුම් කරන්නේ ප්‍රතිඵලයේ උප්පරිමයට උස්සලා තිබ්බට ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයන විෂයන් අසාර්ථක කරගත්ත හින්දා ගොඩක් දරුවෝ ඔය නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිශතයේ පුතේ සමත් වෙච්ච ප්‍රතිශතයේ ඌටත් වඩා තව ඉස්සරහට යනවා. ඉතින් ඒ නිසා මේ එක දරුවෙක්වත් මේ විභාගයේ ෆේල් වෙච්ච නැති මං හිතන්නේ ලංකාවේ කිසිම ගුරුවරයෙක්ට මේක කියන්න බෑ. එක දරුවෙක්වත් විභාගයේ අසමත් වෙච්ච නැති සහභාගී වෙච්ච ළමයි 20 දෙනා 21 2 24 ඔය වගේ ප්‍රමාණයක් ඇතුලේ ඒ දිස්ත්‍රික්කවල ප්‍රථමව බිහි කරලා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයට ළමයි 8 දෙනෙක් 10 දෙනෙක් විතර වගේ යවලා ළමයි 20 ගානේ පුතේ මම මේ කියන්නේ 100කින් නෙමෙයි. හරිද? මේ අවුරුද්දේ එතකොට අපි බලමු අපිට දරුවෝ සහභාගී වෙන්නේ කොච්චරද? ඒ අර තිබ්බ 2021 percentage එකම මේ අවුරුද්දේ පන්ති ඇතුලේ රකින්නවා කියන එක ඔයාට පොරොන්දු වෙනවත් එක්කම ක්ලාස් එකේ වැඩ කටයුතු මෙතනින් අවසන් කරනවා. පුතේ ඕනම කෙනෙක්ට මේ වෙලාවේ ඔයාලගේ මයික් එක ඔන් කරලා ඕන ප්‍රශ්නයක් පුතේ ෆිට් එකන අහන්න ඕන දෙයක් ඕනම ප්‍රශ්නයක් අහන්න කිසිම අවුලක් නැහැ. මොනවද ඉස්සරහා වැඩ පිළිවෙල ගැන ඔයාට අපහැදිලි වෙච්ච දෙයක් ගැන කතා කරලා අහන්න පුළුවන්. මම පොඩි වෙලාවක් දෙන්නම්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔයාට ඕකේ නම් ඒක එහෙම නැතුව මම මෙතන කවුරුවත් මගේ කිසිම කෙනෙක් මෙතන නැහැ. මාව දන්නේ නැති ළමයි තමයි මෙතන ඉන්නේ. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම කියන ඔයාලට අහන්න බෑ නම් chat එකට හරි දාන්න. ඕන ප්‍රශ්නකට උත්තර දෙනවා. වනෑපති අද ටයිම් එකට පොඩ්ඩක් පැටලුණා කියලා තියෙනවා 10:30ට හිතුවේ කියනවා දැන් ජොයින් වෙන්නේ නෑ පුතේ මොකුත් මේ ගන්නේ නැහැ. අද සම්පූර්ණ සැලැස්ම ගැන තමයි කිව්වේ. ඒකේ රෙකෝඩින් එක ඔයාලට දානවා. ඉතින් බය වෙන්න එපා පුතේ කිසිම හේතුවක් මත දැන් මොනවා හරි සාධාරණ හේතු මත හිතන්නකෝ අසනීප වුණා කියලා. සතියක් පන්තිෙන්න බැරි වුණා. විභාගය අතරින් නෑ. රෙකෝඩින් එක ඔයාලට ඇත්ති වෙනකම් බලන්න ඔයාලට දාලා දෙනවා. ඉතින් එහෙම කියලා ඒක අවභාවිතා කරන්නේ නැහැ ළමයි. මොකද මේක මානුෂීය ක්‍රියාවක්. ඒ කියන්නේ අපි දරුවෝ ගැන හිතලා තමයි රෙකෝඩින් එක දෙන්නේ. ඉතින් ඒක ඔය අවභාවිතා කරන්න එපා. තව යාළුවන්ට ෂෙයා කරන්න එපා.
ඉතින් ඔයා ඒකේ වැඩ කටයුතු කියන ඔයාගේ මොකද ළමයේ කම්පැනි කවුන්ට්ස් ගානක් හදලා ඒ ගාන තව දෙතුන් සැරයක් හැදුවොත් ඒ ළමයා එකකින් එක ගානින් ගොඩ යනවා. හරිද? ඉතින් පුතේ මේ මුළු පාඩමම එක ගානින් කියලා දෙන ගුරුවෝ කියන්නේ මුළු පාඩමම සමහර ලාවට මම එක ගානෙන් කියලා දෙනවා. ඉතින් පුතේ අර වැඩේ ඕනනම් කරන්න රෙකෝඩින් අරන් බලන්න ඒක කිසිම ඉෂුව එකක් නැහැ. ඕනම රෙකෝඩින් එකක් අරගෙන බලන්න ඔයාට ආසේ දෙන පාඩමක සර් කොහොමද මේ පාඩම ගොඩ දාලා තියෙන්නේ. අනිත් එක තමයි පුතේ එක ගානක් දෙකක් හදලා නතර කරන්නේ නැහැ. ගණන් 30 40ක් හැම පාඩමම හදනවා. ඒකත් මතක තියාගන්න. මේ එක පාඩම එක ගානක් දෙකක් හදලා නතර කරන්නේ සෑහෙන ගණන් ප්‍රමාණයක් හදනවා. ඉතින් ওই ටික තමයි මතක් කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා එහෙනම් යාළුවන්ට මොකුත් ප්‍රශ්න නැතුව ඇති කියලා. ප්‍රශ්නයක් තියෙනවා පුතේ මම WhatsApp ඔන්ලයින් ඉන්නවා මගේ පෞද්ගලික නම්බර එක මම ඔයාලට මතක් කරොත් එහෙම 074 508 කියන අංකේ තමයි මගේ පෞද්ගලික නම්බර එක. මම මේකෙන් පුතේ ඔන්ලයින් ඉන්නවා. මෙන්න මේ අංකේ දාගන්න. මෙන්න මේ අංකයට ඔයාලට විෂයයට අදාළ ඕනම ගැටලුවක් කතා කරලා මගෙත් එක්ක විසඳ ගන්න පුළුවන්. මම සමහර වෙලාවට ළමයිද මම ඔන්ලයින් ඉන්නවා පුතේ මට කතා කරන්න පුළුවන් වෙච්ච ගමන් මම ඔන්ලයින් එනවා. මම ෆිසිකල් ක්ලාස් ගම්පහ පන්ති ගිය වෙලාවට මම ඔන්ලයින් නැහැ. මම ඔන්ලයින් ඉන්න ඕනම වෙලාවක වට කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. බය නැතුව WhatsApp call එකක්ම ගන්න. ඒ වගේ නයි දෙකක් හිතන්න එපා සර් මොන හරි කියයිද බණීද එහෙම නැහැ. මෙතන පුතේ මම ඔයාගේ තැනට ඇවිල්ලා තමයි වත් දෙක වැඩ කරන්නේ. හරි එහෙනම් ඉතින් අද දවසේ පුතේ එහෙනම් සාකච්ඡාව මෙතනින් නතර කරනවා. විනාඩි 15ක් වැඩිපුර ගියා. ඉතින් එහෙනම් හැමෝටම එහෙනම් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. සති 12න් අපි මේ ගේම් එක ගහමු අනිවාර්යයෙන්ම. ඒ කියන හැඟීමත් එක්ක ඔයාට පුළුවන් කියන විශ්වාසෙත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ජීවිතේ කියන්නේ දිනන්න ඕනේ ගමනක්. ඒ දිනන ගමනේ ඔයා මේ යන්නේ දිනන ගමනක පුතේ පෙරදෙන ගමනක නෙමෙයි. ඒ දිනන ගමන වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ පන්තියට කටයුතු පන්ති නෙමෙයි මේ සාකච්ඡාව මෙතනින් අවසන් කරන හැමෝටම එහෙනම් සුබ රාත්‍රියක් වේවා. good night.